එතන හැබැයි විචලකාරක දාන්න අවශ්‍ය නැහැ. නිකම්ම මේ දෙන එකතු කරන එක තමයි අපි සාමාන්‍යයෙන් ලියන්නේ. විචලකාරක අමුතුවෙන් ලියන්න අවශ්‍ය නැහැ. එස්ටර් සෑදීමේදී අර පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. පුංචි පුංචි වෙනස්කම් ටිකක් තියෙනවා. නමුත් එක විදිහ තමයි බහුතරයක් ගත්තට පස්සේ මේ ප්‍රතික්‍රියා දැන් මේ උගන්නපු මේ තුනම විචලකාරක නම් දාන්න අවශ්‍ය නැහැ එතනදී. මෙන්න මේ ද්විත්ව බන්ධනයේ ඔකට සයි මේ NH2 ගේ H2 ගැලවෙනවා. ඒතර බලන්න ද්විත්ව බන්ධනයේ ඔකොටස ගැලවෙද්දි කාබන්ගෙන් බන්ධන දෙකක් අයින් වෙනවා. එහෙනම් මේ බන්ධන දෙක ආයි හදා ගන්න ඕනේ කාබන්ට බන්ධන හතරක් වෙන්න. NH2 ගේ මේ H2 ගැලවෙද්දි මේ N ට බන්ධන දෙකක් තිබුණු දෙකක් ගැලවෙනවා. එතකොට මේ බන්ධන දෙක යා N හදා ගන්න ඕනේ ආය පාරක් නේද? එහෙනම් අපි ඉවත් වෙච්ච ටික මකලා අනිත් ටික ලියමු. ඒතර ඔහම නේද එන්නේ? ද්විත්ව බන්ධනයේ ඕකොටස ගලවන්න. ඔක්සිජන් එක මකන්න. ඊට පස්සේ NH2 ගේ H2ම මකන්න. දැන් බලන්න මොකද කියලා ඉතුරු උනේ? හරි නේද? මේ ද්විත්ව බන්ධනයෝ ගලවලා දැම්මා. මේ H2 ගැලව ජලාණුවක් H2O පිට වුණා. දැන් මොකද ගැටලුව? කාබන්ට බන්ධන දෙකක් මදි. මේ N ට තිබුණු බන්ධන දෙකක් මදි. දැන් ඔයාලට පුළුවන් අන්නේ බන්ධන දෙක මේ දෙන්න අතරට මෙහෙම දාන්න. ගොඩක් ළමයි මේ ප්‍රතික්‍රියාව අමතක කරගන්නවා. ඉස්තරේමයිඩ් නම් නිතරම කතා වෙන හින්දා මතක් කරලා ගන්නවා. නමුත් අර මෙන්න මේක ගොඩක් අය අමතක කරගන්නවා. එහෙනම් කාබන් ද්විත්ව බන්ධනයේ N එකක් දැක්කොත් මෙන්න මේ සිද්ධිය මතක් වෙන්න ඕනේ. ද්විත්ව බන්ධනයේ ඕකේන ඇල්ඩිහයිඩ් වලින් හෝ කීටෝන වලින් ඕ ගැලවෙනවා. NH2 ගේ H2 ජලාණුවක් ඉවත් වෙලා මේ දෙන එකතු වෙනවා. ඉතින් මෙතනත් ඇත්තටම කාබන් වැඩිවීමක් වෙලා තුන. නමුත් මේවා සුවිශේෂයි. දැක්ක ගමන් පේනවා එස්ටර් එකක්, ඒමයිඩ් එකක් මෙන්න මේ වගේ සංයෝගයක්. එතකොට මේ කවුද අවශ්‍ය කරන දෙන්න අන්තිමට කලින් පියවර මොකක්ද කියන එක නිකම් අපිට ලියා ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ පරිවර්තනයක් ආවා කියලා මෙහෙම. අපිට හදන්න කියන මෙන්න මේ වගේ කෙනෙක්. පරිවර්තනයක් කරන අපිට මෙන්න මේ කෙනාව හදන්න කියලා. මොකද්ද ප්ලෑන් එක? එස්ටර් නම් අපි දන්න ද්විත්ව බන්ධනයේ O කාබන්ට O ඉන්නවා, I කාබන් ඉන්නවා. එමයිඩ් නම් ද්විත්ව බන්ධනයේ O කාබන්ට N ඉන්නවා. කොහොම කරත් අපි අර ද්විත්ව බන්ධනයේ O ගාවින් බ්‍රේක් කරගන්නවා නේද? මෙතනත් මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන N සහ කාබන් මැදින් තමයි බ්‍රේක් කරගන්න ඕනේ. හැබැයි අර එස්ටර් එමයිඩ් වගේ ජලය වගේ අණු ඉවත් වෙලා තමයි දෙන්නේ එකතු වුනේ. හැබැයි ද්විත්ව බන්ධනයේ කොටසක් මේකේ නැහැ නේ. මේකේ තියෙන්නේ කාබන් N මැදට ද්විත්ව බන්ධනයක්. එහෙනම් යම් තැනක පරිවර්තනයක ඔයා දැක්කොතින් කාබනුයි නයිට්‍රජනුයි මැදට ද්විත්ව බන්ධනයක්. මොකද්ද ප්ලෑන් එක? කාබනුයි නයිට්‍රජනුයි මැදට ද්විත්ව බන්ධනයක් ඔයා දැක්කොතින් ඔයා කරගන්න ඕන දේ තමයි මෙන්න මේ කාබන් N මැදින් බ්‍රේක් කරගන්න. කාබන් N මැදින් බ්‍රේක් කරගන්න. එතකොට මේ කාබන්ට දාගන්න ද්විත්ව බන්ධනය ඔය එක. N ට දාන්න H2. මොකද ඒක හැදුනේ එහෙමනේ. මේ ඇල්ඩිහයිඩ් හෝ කීටෝන වලින් ද්විත්ව බන්ධනයෝගෙන් ඕ ගැලවෙනවා. NH2 ගේ H2 ගියාම ජලය ඉවත් වෙලා දෙන්න එකතු වුණා නේද? එහෙනම් අන්තිම උත්තරේ අපිට මෙන්න මෙහෙම කෙනෙක් නම් හදන්න අවශ්‍ය කරන්නේ මොකද්ද ඔයාගේ සැලැස්ම? ඔයා හදලා පෙන්නන්න ඕනේ ඊට කලින් මේ කාබන් එන්නේ ද්විත්ව බන්ධනයේ O වලින්. එතනින් O ගැලවිලා තමයි මේ කාබන් අන්තිමේ මෙහෙම බැඳෙන්නේ N වලට ද්විත්ව බන්ධනයකින්. එහෙනම් ඒක කීටෝනයක් නේ CH3 COCH3 කීටෝනයක් නේ ද්විත්ව බන්ධනයේ කාබන් දෙපැත්තෙම කාබන්ලා කියන්නේ කීටෝන් එකක්. එතකොට මෙන්න මේ කීටෝන් එක ගන්න අවශ්‍යයි. පැහැදිලිද? මේ එනුයි මේ කාබනුයි මැදින් බ්‍රේක් කරගන්න. මේ N එකයි මේ කාබන් එකයි මැදින් බ්‍රේක් කරාම පේන මෙන්න මෙතනට ඔක්සිජන් දැම්මහම CH3 COCH3 මෙතන එක කෙනෙක් එක පාලයක්. එක මේ ප්‍රභේදයක්. අනිත් කෙනා මෙතනට N H දෙකක් දැම්මම NH2 නේද? N H දෙකක් දැම්මම NH2. එතකොට ඔයාලට පුළුවන් මෙතන අනිත් කෙනා ලියා ගන්න මේ විදියට NH2 කියලා දාලා. පැහැදිලිද? එතකොට ඔන්න NH2 ගේ H2 මේ ටික එහෙම මේ ඉතුරුය මේ බලාගෙන එහෙමම ලියන්න. මෙතන NH දෙකක් දාගන්න එක විතරයි කරන්න තියෙන්නේ NH2. ඒතර මේ NH2 ගේ H2 ගැලවෙනවා. මේ ද්විත්ව බන්ධනයෝගේ ඔක්සිජන් ගැලවෙනවා. අන්න ජලාණුවක් ඉවත් වෙලා මේ කාබන් 10 ද්විත්ව බන්ධනයකින් යාවෙනවා. එහෙනම් පරිවර්තනේ පටන් ගත්ත කෙනා දිහා බලලා ඔයාලට පුළුවන් මෙන්න මෙයාව හදන්න. ඊට පස්සේ මෙන්න මෙයාව හදන්න. ඒ වගේ වට ගලප ගන්න පුළුවන්. එහෙනම් ඔය තුනම එක වගේ නේද? සංයෝග දෙකක් එකතු වුණා විවිධාණු ඉවත් වෙලා සංයෝග දෙකක් දෙපැත්තෙන් එකතු වෙලා ලැබුණ ඵලයක්. එතකොට ඊළඟට මේ ඔය එස්ටරයි එමයිඩ් ගැන මම කිව්වා දීර්ඝව සාකච්ඡා වෙනවා කියලා. මම මෙතනට මේකත් කරේ මේකත් ඒ විදියමනේ. ඒ විදියම ප්‍රතික්‍රියාවක් නෙමෙයි එකත්. නමුත් එස්ටරයි එමයිඩයි අපට අතනින් ඉවර වෙන්නේ නැහැ. හදනකින් ඉවර වෙන්නේ නැහැ. ඒ හදපු එස්ටර එමයිඩ ආය පාරක් පුළුවන් බිඳ හෙලන්න. කියන්නේ හදපු එස්ටරේමයිඩ ආයි කොටස් වලට කඩන්න පුළුවන්. ඒකත් නිතරම අපිට පරිවර්තන වලට ඕන වෙනවා. කියන්නේ ගොඩක් ඔය බෙන්සීන් පරිවර්තන වල එහෙමත් මේ මම මේ දැන් ගන්න කොටස් සම්බන්ධ කරලා ප්‍රශ්න අහනවා. එතකොට මම කියලා දෙන්නම් ඊගාවට
අර හදපු එස්ටර් එකක් කොහොමද බ්‍රේක් කරගන්නේ? දැන් සමහරක් පරිවර්තනවල එස්ටර් හදන්න එනවා. ඒමයිඩ හදන්න එනවා. තවත් සමහරක් පරිවර්තනවලදී අපට හදපු එස්ටර් එකක් දෙනවා පටන් ගන්න කියලා. එහෙනම් ඒ පටන් ගන්න වෙනවා නම් ඒ එස්ටර් එකකින් නැත්නම් ඒමයිඩ එකකින් එයා අපට බ්‍රේක් කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ ප්‍රතික්‍රියාව තමයි දැන් උගන්වන්න යන්නේ. එතකොට බලන්න දැන් අපට පරිවර්තනයක් පටන් ගන්නවා මෙන්න මේ වගේ ස්තරයකින්. දැන් මේකේ ස්තරයක් මතකනේ ද්විත්ව බන්ධනයේ කාබන්ට ඉන්නවා ආයෙම කාබන් ඉන්නවා. පරිවර්තනයක් පටන් ගන්නවා මේ ස්තරෙන්. හදන්න නෙමෙයි පටලව ගන්න එපා. ස්තරයක් හදනවා නම් අපි දන්නවා කාබොක්සිලික් අම්ලය ඇල්කොහොල එකතු කරා නේද? විජලකාරකේ දැම්ම ජලය ගලවන්න දෙන්න එකතු කරා ඵලය ලැබෙනවා. හදන්න නෙමෙයි අපිට පරිවර්තනයක් පටන් ගන්නවා ආරම්භ කරනවා ස්තරයකින්. එහෙනම් ඉතින් මොකද්ද කරන්න වෙන්නේ? එහෙනම් මෙයාව වෙන් කරගන්න එක තමයි මෙයා බ්‍රේක් කරගන්න එක තමයි කරන්නේ මෙතනදී. අපි ඒකට නමක් පාවිච්චි කරනවා ජල විච්ඡේදනය කියලා. එස්තර ජල විච්ඡේදනය. ජල විච්ඡේදනය කියන්නේ මෙතනදී ප්‍රතික්‍රියකයේ වශයෙන් ජලය සහභාගී වෙනවා. ජලයට පුළුවන්නේ කැඩෙන්න H වලටයි OH වලටයි. ඒකයි ජල විච්ඡේදනය කියන්නේ විඝටනයේ වෙන්වීම කියන එකනේ. විච්ඡේදනය කියන්නේ වෙන්වීම විඝටනය. එහෙනම් ජලයට විඝටනය වෙන්න පුළුවන් H+ වලටයි OH- වලටයි. ඒතකොට ජලය වෙන් වෙනවා H වලට OH වලට. ඒ ජලයෙන් හැදෙන HOH කොටස් මේ සංයෝග වලට සම්බන්ධ වෙනවා ඊට පස්සේ. ඒකයි නම දාලා තියෙන ජල විච්ඡේදනය කියලා. ඒතර එස්තර ජල විච්ඡේදනය ගොඩක්ම වැදගත් මාතෘකාවක්. එතකොට මෙන්න මේ ද්විත්ව බන්ධනයේ O කාබන් මෙන්න මේ ඔක්සිජන් මැදින් මේ බන්ධනය කඩන්න පුළුවන් අපට. එතනදී ජලයත් කැඩෙනවා H වලටයි OH වලටයි. ඒකයි ජල විච්ඡේදනය කියන්නේ. පොඩ්ඩක් ඔයා මතක තියාගන්න ඕනේ දැන් කොහොමත් මේ ස්තරය හදද්දිත් ද්විත්ව බන්ධනයේ O කාබන් ආවේ COOH වලින් නේද? ස්තරය හදද්දිත් ද්විත්ව බන්ධනයේ O කාබන් ආවේ COOH වලින්. ඊළඟ ස්තරය කැඩුවට පස්සෙත් මේක බ්‍රේක් කරාට පස්සෙත් ජල විච්ඡේදනය කරාට පස්සෙත් මේ ද්විත්ව බන්ධනයේ O කාබන්ට තමයි OH එක ආය පාරක් හම්බ වෙන්නේ. එතකොට ජලය විඝටනය වෙනවා OH වලටයි H වලටයි මතක තියාගන්න. ඒ ජලයෙන් OH කාණ්ඩය දාන්න ඕනේ මෙන්න මේ ද්විත්ව බන්ධනයේ කාබන්ට. අනිත් ඕට තමයි H එක දාන්න ඕනේ. මේකට තමයි කියන්නේ ස්තර එක ජල විච්ඡේදනය කිරීම කියලා. හරි. එතකොට ඔයාලට පුළුවන් මේ පරිවර්තනයක් පටන් ගත්තොතින් ස්තරයකින් ඔයාලට පුළුවන් මේ ස්තරේ ජල විච්ඡේදනය කරන්න. ස්තරයක ජල විච්ඡේදනය කරලා පටන් ගන්න. එතකොට මේ ද්විත්ව බන්ධනයේ O කාබන් සහ මේ අනිත් ඔක්සිජන් ඉන්නවනේ. එතන මැදින් මේක බ්‍රේක් වෙනවා. බ්‍රේක් වෙලා ද්විත්ව බන්ධනයේ O කාබන්ට OH එක දාන්න මේ අනිත් ඔක්සිජන්ට H එක දාන්න. අපිට පුළුවන් මේ වගේ එතකොට අර ස්තරේ හදන්න දායක වෙච්ච සංඝටක වලට මේක වෙන් කරගන්න. අපි ස්තරේ හැදුවෙත් කාබොක්සිලික් අම්ලය ඇල්කොහොල එකතු කරලා. අපට ආපහු අන්නේ අය ලබා ගන්න පුළුවන්. ඔන්න ස්තරක ජල විච්ඡේදනය. හැබැයි තව පුංචි දෙයක් තියෙනවා. මේ ස්තරක ජල විච්ඡේදනය කරන්න නිකම්ම නිකන් ජලයේ විතරක් දැම්මට හරියන්නේ නැහැ සාර්ථක නැහැ. ප්‍රතික්‍රියකේ ජලය තමයි ජලයෙන් OH කාණ්ඩයක් H කොටසක් මේ විදිහට විච්ඡේදනය කියන්නේ විඝටනයක් වෙනවා. මෙතන මේ ස්තර එකත් විඝටනය වෙනවා කැඩෙනවා. ජලයත් කැඩෙනවා H වලට OH වලට. එතකොට ඒ ජලයේ විඝටනයෙන් HOH අපිට පුළුවන් මේ දෙපැත්තට දාගන්න මෙහෙම. මතක තියාගන්න ද්විත්ව බන්ධනයේ කාබන්ටයි OH දාන්නේ අනිත් කොටයි H එක දාන්න. එතකොට මේ ස්තර එක බ්‍රේක් වෙන එක මේ ජල විච්ඡේදනය මේ විඝටනය වෙන එක නිකම්ම ජලයේ දැම්මට සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අපිට ජලීය අම්ලයක් හෝ භස්මයක් දාන්න වෙනවා. ඒ කියන්නේ මේකට අපිට දාන්න වෙනවා එක්ක ජලීය HCl වගේ අම්ලයක්. රත් කරන්න ඕනේ දාලා සාමාන්‍යයෙන්. දැන් ජලීය සල්ෆියුරික් ඒ වගේ අම්ලයක් හෝ භස්මයක් දාලා රත් කරන්න පුළුවන් ස්තරක ජල විච්ඡේදනය කරද්දී පරිවර්තනයක. එතකොට ජලීය භස්ම ගන්නත් පුළුවන්. හැබැයි භස්ම ගත්තොත් පොඩි වැඩක් තියෙනවා. ඒකත් මම කියන්නම් මෙතනටම කෙටි ප්‍රශ්න වලට නිතරම මේක එන හින්දා පරිවර්තන වලට නම් මෙන්න මේ දේවල් තමයි ඕන වෙන්නේ. මේ අම්ල දාලා දැන් වරදවා තේරුම් ගන්න එපා HCl දැම්ම කියලා ක්ලෝරින් හයි වෙන්නේ නැහැ. HCl දැම්ම කියලා මේ ක්ලෝරින් එහෙම හයි වෙන්නේ නැහැ. මෙතන ප්‍රතික්‍රියාව වෙන්නේ ජලය. නමුත් නිකම්ම ජලය දැම්මට පස්සේ ප්‍රතික්‍රියාව සාර්ථක නැහැ. ප්‍රතික්‍රියාව සාර්ථක වෙන්න නම් ජලයත් එක්ක මිශ්‍ර කරපුවා අම්ලයක් හෝ භස්මයක් දාලා රත් කරාම තමයි මේක සාර්ථකව සිද්ධ වෙන්නේ. නමුත් ඉතින් අම්ලයක් දැම්ම කියලා හිතන්න නයිට්‍රික් අම්ලය දැම්ම කියලා HNO3 කියලා. එහෙමයි කියලා මේ නයිට්‍රේට් මේකට හයි වෙන්නේ නැහැ. HCl දැම්ම කියලා මේකට ක්ලෝරින් හයි වෙන්නේ නැහැ. ජලය තමයි ඒ කියන්නේ මාතෘකාව බලන්නකෝ. මාතෘකාව ජල විච්ඡේදනයනේ. ඒස්තර ජල විච්ඡේදනය ප්‍රතික්‍රියාව වෙන්නේ ජලය. එතකොට ජලයෙන් HOH තමයි මේකට හයි වෙන්නේ. ක්ලෝරින් සම්බන්ධ වෙන්නේ නැහැ. අර ප්‍රතික්‍රියාව කාර්යක්ෂම කරන්න තමයි මේ නිකම්ම ජලය දාන්න නැතුව අම්ලයක් හෝ භස්මයක් දාලා රත් කරන්නේ. එතකොට භස්මයක් ගත්තොත් පොඩි ගැටලුවක් වෙනවා. හිතන්නකෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තා කියලා. දැම්ම කියලා මෙතන ජල විච්ඡේදනය කරන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් දැම්මේ ජල විච්ඡේදනය කරන්න මේ කාබොක්සිලික් අම්ලේ පොඩි විපර්යාසයකට ලක් වෙනවා. මොකද භස්මයක් හමුවේදී මේ කාබොක්සිලික් අම්ලෙට ඉන්න බෑ.
මොකද එයා ආම්ලිකයි. මේක බාෂ්මිකයි. අම්ල බාෂ්ම ප්‍රතික්‍රියා කරලා සාමාන්‍ය පෙළට ඉගෙන ගන්න ලවණ හදනවා කියලා. අම්ලයි බාෂ්මයි ප්‍රතික්‍රියා වෙනවනේ. එතකොට මෙයා බාෂ්මයක් මෙයා අම්ලයක්. එතකොට වෙන්නේ මේ හයිඩ්‍රොක්සයිඩ් එක මේ H+ ජලය හදනවා. H+ ගියාම O- වෙනවා. එතනට සෝඩියම්+ ලං වෙනවා. එතකොට මෙතන ජල විච්ඡේදනයේට බාෂ්මයක් ගත්ත නම් ටිකක් කරදරයි නේද? ජල විච්ඡේදනය කරන්න නිකම්ම ජලය අරන් හරියන්නේ නැහැ. ජලීය අම්ලයක් හෝ බාෂ්මයක් තමයි ගන්න අවශ්‍ය වෙන්නේ. ජලීය අම්ලයක් හෝ බාෂ්මයක්. එතකොට මේ මැදින් කැඩිලා මෙයාට OH ද්විත්ව බන්ධනයේ කාබන්ට OH අනිත් මේ Oට H. ඒක හරි. එතකොට දැන් මෙතනදී ජලීය අම්ලයක් HCl සල්ෆියුරික් නයිට්‍රික් වගේ ජලීය අම්ලයක් නැත්නම් තනුක අම්ලයක් කියලා කියන්න පුළුවන්. ජලීය තමයි තනුක කියන්නේ. එතකොට දාලා රත් කරාම මේක ජල විච්ඡේදනය වෙනවා. එතකොට කාබොක්සිලික් අම්ලයේ ඇල්කොහොල් වලට අර ආරම්භක සංඝටක වලට මේක ආය පාරක් වෙන් වෙනවා. ඒක හරි. ඊට පස්සේ මෙතන බෂ්මයක් ගත්තොත් ඒ ජල විච්ඡේදනය වෙනවා. මේ ක්‍රියාවලිය වෙනවා. එතකොට හැබැයි මේ කාබොක්සිලික් අම්ලය ඉතුරු වෙන්නේ නැහැ. මොකද හේතුව මාධ්‍ය බාෂ්මිකනේ. පළ වශයෙන් ලැබෙන කාබොක්සිලික් අම්ලය තවදුරටත් මේ බෂ්මෙත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. ප්‍රතික්‍රියා වෙලා කාබොක්සිලික් අම්ලය ලවණයක් බවට පත් වෙනවා. මේ H+ ගියහම මේ O- වෙනවා. මේ H+ ගිහිල්ලා මේ හයිඩ්‍රොක්සයිඩ් එක ජලය හදන්න පුළුවන්. ඊට පස්සේ මේ H+ ගියාම O එක මයිනස් වෙනවා. මේ මයිනස් O වලට පුළුවන් ඊට පස්සේ සෝඩියම්+ ලං වෙන්න මේ විදිහට ලවණයක්. මේකට අපි කියනවා කාබොක්සිලික් ලවණය කියලා. කාබොක්සිලික් ලවණයක්. පැහැදිලිද? එතකොට එන අපේ කෙටි ප්‍රශ්න වලට නිතරම අහනවා. මෙන්න මේ ස්ටරේට ජලීය NaOH දා රත් කරයි. ලැබෙන ඵල මොනවාද? මේ දෙන්න ලිව්වොත් වැරදි. අම්ලයක් දැම්ම නම් හරි හොඳට තේරුම් ගන්න කෙටි ප්‍රශ්න නිතරම අහනවා. එතකොට අපෙන් අහුවොත් එහෙම මෙන්න මේ ස්ටරේට ජලීය NaOH රත් කිරීම ලැබෙන ඵල මොනවාද? මේ දෙන්න ලියන්නේ නැහැ. අම්ලයක් දැම්ම නම් මේ දෙන්න තමයි හරි. ජලීය HCl සල්ෆියුරික් නයිට්‍රික් ජලීය අම්ලයක් දාලා නම් ජල විච්ඡේදනය කරේ. මෙන්න මේ දෙන්න තමයි උත්තරේ. නමුත් මාධ්‍ය බාෂ්මික නම් ජලීය බෂ්මයක් ගන්නත් පුළුවන් මේ ජල විච්ඡේදනයේට. ජලීය බෂ්මයක් ගන්නත් පුළුවන් ජල විච්ඡේදනයේට. ජලීය බෂ්මයක් දාලා නම් ජල විච්ඡේදනය කරේ. මොකක්ද අපි ලියන්න ඕන ඵලය? එහෙනම් අපි ලියන්න ඕන ඵලය තමයි මෙන්න මේ කාබොක්සිලික් අම්ලය තවදුරටත් මේ මාධ්‍ය බෂ්මයත් එක්ක ප්‍රතික්‍රියා කරන දෙවනුව තවත් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. එතකොට කාබොක්සිලික් අම්ලය දැන් බෂ්ම ගත්තේ NaOH නම් අන්න මේ H+ ගිහිල්ලා O- වෙලා එතනට සෝඩියම්+ ලං වෙලා කාබොක්සිලික් අම්ලය ලවණයක් බවට පත් වෙනවා. ඇල්කොහොලේ මුකුත් වෙන්නේ නැහැ. මොකද ඇල්කොහොල් වලට සුළු වශයෙන් ආම්ලික ගුණ තියෙනවා. බොහොම යන්තම්. නමුත් බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරන තරම් සාර්ථක ආම්ලික ගුණයක් මේ ඇල්කොහොල් වලට නැහැ. ඔයා නැත්තම් මෙහෙමත් කල්පනා කරයිනේ. ඇල්කොහොලෙත් මේ ඕට H+ දෙන්න පුළුවන්. මේ H+ ගිහිල්ලා O- සෝඩියම්+. එහෙම වෙන්නේ නැහැ. හේතුව ඇල්කොහොල් වල ආම්ලික ගුණ ඉතාම අඩුයි. ඉතාම අල්පයි. බොහොම යන්තම්. කාබොක්සිලික් අම්ල වගේ සාර්ථකව ආම්ලික ලක්ෂණ මේ ඇල්කොහොල් වලට දෙන්න බෑ. පුළුවන් ඉතාම සුළු වශයෙන්. නමුත් බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා වෙන තරම් ඒක ප්‍රමාණවත් නෑ. ඒක නිසා මේ CH3OH වගේ මේ ඇල්කොහොල් එක මුකුත් වෙන්නේ නෑ. ඇල්කොහොල් තමන්ගේ පාඩුවේ ඉන්නවා. කාබොක්සිලික් අම්ල තිබ්බොත් තමයි මේ මාධ්‍ය බාෂ්මික වුණා නම් මෙතන ලවණේ බවට පත් වෙන්නේ. ඒතර ඔය විදිහට ඒක කෙටි ප්‍රශ්න වලට ගොඩක් වැදගත්. ඒ කියන්නේ මාධ්‍ය ආම්ලික නම් කිසි අවුලක් නැහැ. කාබොක්සිලික් අම්ලය ඇල්කොහොලේ ලැබෙනවා. මොකද මේවත් ආම්ලිකයි. මාධ්‍යත් ආම්ලිකයි. මුකුත් වෙන විපර්යාසයක් නැහැ. හැබැයි ජල විච්ඡේදනය කරන්න ගත්තේ ජලීය NaOH නම් නිතරම කෙටි ප්‍රශ්න වලට කියනවා. ජල විච්ඡේදනය කරන්න ගත්තේ ජලීය KOH නම් බෂ්මයක් නම් ගත්තේ. එතකොට මේ ඵල ටික ලැබිලා ජල විච්ඡේදනය වෙලා මේ ඵල ලැබිලා දෙවනුව තවදුරටත් අර මාධ්‍යයේ ඉන්න බෂ්මයත් එක්ක මෙන්න මේ කාබොක්සිලික් අම්ලය ප්‍රතික්‍රියා වෙලා ලවණයේ බවට පත් වෙනවා. ඇල්කොහොලේ ගත්තොත් එහෙම බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා වෙන තරම් ඇල්කොහොල් වල ආම්ලික ගුණ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. බොහොම යාන්තම් තමයි මේකටත් H+ දෙන්න පුළුවන්. බොහොම යාන්තම්. ඒක ප්‍රමාණවත් නැහැ බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා වෙන එකින්ද මාධ්‍ය බාෂ්මික වුණා කියලා මේ ඇල්කොහොලේ මුකුත් වෙන්නේ නැහැ. ඒක තමන්ගේ පාඩුවේ ඒ විදිහටම ඉන්නවා. ඒතර ඔන්න ඔය කතා කරේ එස්තර ජල විච්ඡේදනය ගැන. ඊළඟට පහුගිය විභාග ප්‍රශ්නයක් කරමු. මෙන්න මේ එස්ටර් ජල විච්ඡේදනයක් නිතරම අහනවා කියලා මම කිව්වා. එස්ටර් සෑදීම නම් මම ඉතින් අමුතුවෙන් උදාහරණ ගන්න යන්නේ නැහැ. මොකද ඉතාලම සරලයි. මම කිව්වේ අන්තිම උත්තරේ දැක්ක ගමන් කියන්න පුළුවන් කවුද එකතු වෙච්ච දෙන්න කියන එක නේ. බලමු එස්ටර් ජල විච්ඡේදනයක් සම්බන්ධ කරපු පරිවර්තනයක් පහුගිය අවුරුද්දක ආපු එකක් කරන්න. ඒතකොට ඔයා ගන්න 2019 ප්‍රශ්න පත්‍රය. 2019 පේපර් එකේ 8A කියන පරිවර්තනය. 2019 උසස් පෙළ ප්‍රශ්න පත්‍රය මම පේපර් එකේ කියන්නේ පේපර් එක බලා ගන්න ඕනේ. මොකද මම ප්‍රශ්නේ මෙතන දාන්න යන්නේ නැහැ වෙලාව යන හින්දා. 2019 උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ගන්න. 2019 උසස් පෙළ පේපර් එකේ 8 වෙනි ප්‍රශ්නේ කොටස කාබනික රසායනයේ රචනා ප්‍රශ්නෙන් කොටසක් ලකුණු 60ක පරිවර්තනයක් විදිහට මෙන්න මේ විදිහට අපිට දීලා තියෙන පරිවර්තනේ මම හදන්න ඕන එක විතරක් දාගන්න ලැයිස්තුවකුත් දීලා තිනවා. මම ලැයිස්තුව බෝඩ් එකේ දාන්න යන්නේ නැහැ. ලැයිස්තුව මම නිකන් කියවන්නම්. එතකොට පටන් ගන්න තියෙනවා කාබනික සංයෝගයේ වශයෙන් C6H5ක්. දැන් ඇත්තටම මේක ගත්තොත් බෙන්සීන් අඩංගු සංයෝගයක්. බෙන්සීන් කාණ්ඩයක් අඩංගු සංයෝගයක්. නමුත් අපිට වැඩක් නැහැ ඒක.
දැන් සමහර පරිවර්තන වල මේ බෙන්සීන් කොටස් නිකන් නමට විතරක් තියෙනවා. බෙන්සීන් සම්බන්ධ දැනුමක් අවශ්‍ය නැහැ උත්තරේ ගන්න. දැන් මේකත් අන්න ඒ වගේ ඔය CH5 කොටසක් කියන්නේ බෙන්සීන් කොටසක් නේ ඇත්තටම. CO2 කියන්නේ COO කියන එක. ඒ කියන්නේ C ද්විත්ව බන්ධනයේ O තමයි CO2 කියන්නේ C ද්විත්ව බන්ධනයේ OO කියන එක. ඊට පස්සේ ආයෙම CH3. අන්න පේනවද ඔයාලට එස්ටර් එකක්. ඔන්න පටන් ගන්න කෙනා. එකම ආරම්භක කාබනික ද්‍රව්‍ය වශයෙන් මෙන්න යොදා ගන්න ඕන කෙනා C6H5 CO2 CH3. හරිද? එතකොට CO2 කියන්නේ COO කියන එක O දෙපාරක් තියෙන හින්දා C ද්විත්ව බන්ධනයේ O අපි මේක මෙහෙම පැහැදිලිව ලියා ගන්න ඕන. එතකොට පියවර 7කට නොවැඩි. කියන්නේ 7ක් ගැටලුවක් නෑ. 7ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් පාවිච්චි කරලා හදන්න අවශ්‍ය කරනවා. මෙන්න මේ අන්තිමට දීපු කෙනා මෙන්න මෙයාව එතකොට මෙන්න මේ සංයෝගය තමයි හදන්න අවශ්‍ය කරන්නේ. එතකොට කාබන් වැඩි වෙලා කියලා ඔයාලට පේනවා. ලැයිස්තුවත් බලන්න මොකද කාබන් වැඩිවීමේටම ගොඩක් තියෙනවා. එතකොට ඒකෙන් බලන්න මොන ක්‍රමයේද කියලා ලැයිස්තුවත් එක්ක. එතකොට කාබන් වැඩි වෙලා කියලා පේනවා. ඔයාලට මේක දැක්ක ගමන් මේ CH5 කොටස් කීපයක් මෙතන තියෙනවා. එතකොට කාබන් වැඩිවීමේ සිද්ධියක් තමයි මැග්නීසියම් ඊතර තියෙනව නේද? ලැයිස්තුවේ මැග්නීසියම් මිලිලීටර. එහෙනම් අනිවාර්යෙන් මොකක්ද? එහෙනම් අනිවාර්යයෙන්ම ඩ්‍රිනාඩ් වලින් කාබන් වැඩිවීමක් තමයි. එහෙනම් මේ පරිවර්තනයේ ඩ්‍රිනාඩ් ප්‍රතිකාරකයේ ඇසුරෙන් කාබන් වැඩි කිරීමක්. මේ තියෙන්නේ ඩ්‍රිනාඩ් ප්‍රතිකාරකයේ ඇසුරෙන් කාබන් වැඩි වෙච්ච පරිවර්තනයක්. එතකොට එහෙනම් ඩ්‍රිනාඩ් එක හදා ගන්න ඕනනේ. ඩ්‍රිනාඩ් එක හදා ගන්න ඕන නම් එන අපිට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. මේක ඩ්‍රිනාඩ් කොහොමත් පරිවර්තනයක ලැයිස්තුවේ මැග්නීසියම් ඊතර දුන්නොත් අපට අන්තිම දිහා බලන්න කලින් අන්තිමත් අපි බලනවා. එතනින් අපි උදව් ගන්නවා. ඊට කලින් අපි ඩ්‍රිනාඩ් එක හදා ගන්නවා. ඕනම් පරිවර්තනයක ලැයිස්තුවේ මැග්නීසියම් වියලීතර දුන්න ගමන් ඒ කියන්නේ ඩ්‍රිනාඩ් එක හදන්න අමුද්‍රව්‍ය. ඩ්‍රිනාඩ් හදන්නේ මොකෙන්ද? හැලජන් සංයෝගයකින්. එහෙනම් අපි හැලජන් සංයෝගයක් මුලින්ම ගන්න ඕනේ මෙයාගෙන්. කවුද මේ පටන් ගත්ත කෙනා? මේ පටන් ගත්ත සංයෝගය කවුද? එස්ටරයක් නේ. මේ පටන් ගත්ත සංයෝගය එස්ටරයක්. එතකොට එස්ටරයකින් පරිවර්තනයක් පටන් ගන්න තියෙන හොඳම ක්‍රමය මොකද්ද? මම ඔයාලට දැන් කියලා දුන්නේ. එස්ටරේ බ්‍රේක් කරගන්නවා. කියන්නේ ජල විච්ඡේදනය කරන කාරණා. එහෙනම් ඔයාලට පුළුවන් එස්ටර් එක ජල විච්ඡේදනය කරලා මෙන්න මේ විදියට මෙතනින් මේ වැඩේ පටන් ගන්න. ස්ටාර්ට් එකක් ගන්න පුළුවන් නේ. එතකොට මතක් කරගන්න එස්ටර් එකේ ජල කොහොමත් එස්ටරයකින් පරිවර්තනයක් පටන් ගත්තොත් අපේ ඔළුවට එකපාරට වෙන්නේ මේ එස්ටරේ දෙකට වෙන් කරගන්නවා. මොකද එස්ටරයකින් පටන් අරන්නේ තියෙන්නේ වෙන කරන්න දෙයක් අපිට ලොකුවට නෑනේ. තව එක ප්‍රතික්‍රියාවක් තියෙනවා ඒක උගන්නන්න මම ඒක කියන්න. නමුත් සුලභවම එන්නේ ඒක නෙමෙයි. එස්ටරයකින් පරිවර්තනයක් පටන් ගත්තාම අපිට ගොඩාම හිතෙන්නේ මේක දෙකට වෙන් කරගන්න මේ ජල විච්ඡේදනයේ සිද්ධිය. මේ ද්විත්ව බන්ධනයෝ කාබන්ට මේ O මැදින් මේක බ්‍රේක් කරගන්න පුළුවන් මේ විදියට. ද්විත්ව බන්ධනයෝ කාබන්ට OH එකක් දාන්න ජලයෙන් මේ අනිත් OH එකක් දාන්න අන්න කාබොක්සිලික් ඇල්කොහොල් වලට වෙන් කරගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඒකට අපි දාන්නේ මොනවද? ජලීය භස්ම ගන්නත් පුළුවන්, ජලීය අම්ල ගන්නත් පුළුවන්. ලැයිස්තුව බලන්න. ලැයිස්තුවේ තියෙන්නේ H+H2O. ජලීය අම්ලයක් තමයි තියෙන්නේ. ජලීය භස්මයක් ගන්නත් තිබුණා. නමුත් ලැයිස්තුවේ H+H2O කියන්නේ ජලීය අම්ලයක් තියෙනවා. එහෙනම් මේකට දාන්න H+H2O කියන්නේ ජලීය අම්ලයක්. ඒ දීපු විදිහටම අපි ලියමු. දාලා රත් කරනවා නේ. ජල විච්ඡේදනය. ඒතර ද්විත්ව බන්ධනයෝ කාබන්ට මේ CH5 මුකුත් වෙන්නේ නැහැ. ද්විත්ව බන්ධනයෝ කාබන්ට OH ලියා ගන්නවා. අනික් කෙනා තමයි කවුද? CH3OH එතකොට. ඔන්න ඔය කියන ඵල දෙක ලැබෙනවා. පැහැදිලිද? එතකොට ඊළඟට තේරුම් ගන්න මේ ඔයාලට පුළුවන් ඩ්‍රිනාඩ් එක හදන එකනේ දැන් ප්ලෑන් එක තියෙන්නේ. මොකද අපි දැන් මැග්නීසියම් ඊතර ලැයිස්තුවේ තිබුණා. මැග්නීසියම් වීල ඊතර තියෙන ඩ්‍රිනාඩ් එක හදන්න. ඩ්‍රිනාඩ් හදන්න හැලජන් ඕනේ. ඒවත් එක්ක දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හැබැයි පුංචි අවුලක් තියෙනවා මොකද්ද? දැන් මෙන්න මේ CH3 කියන කාණ්ඩේ මෙන්න මේ ටික ඕන වෙන්නේ නැහැ නේ මෙතනින් එහාට පරිවර්තනයේට. වල බැලුවාන් පස්සේ තේරෙන්නේ නැද්ද මේ C6H5 මේ කොටස් නම් ගොඩක් තියෙනවා නේද? මේ කොටස් සෑහෙන්න තියෙනවා C6H5 ආයෙ මෙතන C6H5 එක කතන්දර නේද? ඔය CH3 කැලලක් එහෙම අවශ්‍ය වෙලා කියලා පේන්නේ නැහැ. දැන් සමහරක් පරිවර්තන වලදී අන්න ඒ වගේ දේවල් වෙනවා. දැන් අපි ජල විච්ඡේදනය කරාම ඵල දෙකක් ලැබුණානේ. ඵල දෙකක් ලැබුණාට අපි ලියාගත්තට වරදක් නැහැ. ඉතින් අපි ලැබෙන ඵල ටික ලියාගත්ත කියලා වරදක් නැහැ. නමුත් ඔයාලට තේරෙනවා මේ CH3OH කියන එක මෙතනින් එහාට මේ පරිවර්තනෙට වැඩක් නැහැ වගේ දෙයක්. නේද? මෙතනින් එහාට මේ CH3OH කියන එක වැඩක් නැහැ වගේ ඔයාලට හිතෙනවා. මොකද මේ අන්තිම උත්තරේ දිහා බලන්න. අන්තිම උත්තරේ එහෙම CH3 කාණ්ඩයක් කියලා පේන්න මුකුත් එහෙම ඇත්තෙම නැහැ. හැබැයි C6H5C කියන කොටසම මේ C6H5C C6H5C මේ මෙන්න මේ වගේ කෑල්ලක් නම් මේ වගේ හැඩහුරුකමක් නම් ඔයාලට හොඳට පේනවා. හැබැයි CH3 කොටස වැඩක් නැහැ වගේ නම් මොකද බය වෙනවද? නැහැ.
ඉතින් පරිවර්තනයකදී යම් පියවරක් සිද්ධ කරාට පස්සේ ඵල දෙකක් ලැබුණා නම් ඒ ඵල දෙකම ගන්න වෙන්නත් පුළුවන් ඉස්සරහට යද්දී නොවෙන්නත් පුළුවන්. අපිට කියලා නෑනේ මේ ලැබෙන ඵල සියල්ලම ගන්න කියලා ඉස්සරහට යනකොට අපිට අවශ්‍ය කරන් අපි අනවශ්‍ය විසි කරලා දාමු. පැහැදිලිද මේ කියන එක? දැන් සමහර පරිවර්තනයකදී මම කියන්නේ හැම එකම මෙහෙම වෙනවා කියලා. සමහර පරිවර්තනයේදී මේ ස්ටෙප් එකෙන් ලැබුණු මෙන්න මේ සංයෝගයයි දෙදෙනාම ඉස්සරහට යන්න අවශ්‍ය වෙයි. මේ අත්‍යවශ්‍ය වෙයි, මේ අත්‍යවශ්‍ය වෙයි. නමුත් දැන් මම කියන්නේ මෙතනදී මේ හැඩහුරුකමේ හැටියට අපි අන්තිම උත්තරේ දිහා බලනේ මේක කරන්නේ. දැන් අපිට අනිත් එක අපි දැන් ප්ලෑන් එක ඩිනාඩ් හදන්නනේ. ලැයිස්තුවේ මැග්නීසියම් මීටර තිබුණ නිසා අපේ ප්ලෑන් එක ඩිනාඩ් ප්‍රතිකාරකේ හදන්න. ඔයා හිතන්නේ ඩිනාඩ් හදන්නේ මෙයාගෙන්ද? නැත්තම් මෙයාගෙන්ද? පුළුවන් නේ PCl5 දාලා මේක Cl කරලා ඩිනාඩ් හදන්න පුළුවන්. මේක මේ කාබොක්සිලික් ආණ්ඩ තියන් මුකුත් කරන්න බෑ. ද්විත්ව බන්ධනයෝ තියන් ඩිනාඩ් හදන්න බෑනේ. මේක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් CH2H කරන් අපිට ඩිනාඩ් එක හදන්න පුළුවන් Cl දාලා ඊට පස්සේ. කාගෙන්ද අපි ඩිනාඩ් එක හදන්නේ? අනත් අවස්ථානුකූලව වැඩ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් යම් කිසි ආකාරයකට පාඩම් කරන් යන බව ඇත්ත විභාගෙදී මේ ප්‍රතික්‍රියා ටික. නමුත් ඒ ප්‍රශ්නේ හැටියට ප්‍රශ්නේ කියවල ඒ අවස්ථාවේ හැටියට හැඩ ගැහිලා තමයි උත්තරේ හිතන්නේ. එතකොට දැන් ඔයාට හිතෙනවා එහෙනම් මෙන්න මෙයා වැඩක් නැහැ. ඒ කියන්නේ මෙතනින් එහාට මෙන්න මේ කෙනා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ නොලිව්වත් කමක් නැහැ ඒක නිසා. දැන් මාකින් එකේ නම් මේක ලියන්න නැතුවම ඇති නිකම්ම ජල විච්ඡේදනයෙන් ලැබුණු මෙන්න මේ ඵලයේ විතරක් අරන් ඉස්සරහට අරන් ඇති. නමුත් ලිව්වා කියලා වැරදි නෑ ඇත්තටම. ජල විච්ඡේදනයෙන් මේ වගේ ඵල දෙකක් ලැබෙනවානේ. එතනින් අපිට මේ අවශ්‍ය නැති වෙච්ච කෙනා අපි ඉතින් වරහන් කරලා දාමු නැත්නම් මකලා දැම්මත් කමක් නැහැ. මම ඔහොමම තියන්නම් වරහන් කරලා. හැබැයි යා අපි එතනින් එහාට අරගෙන යන්නේ නැහැ. අපිට අවශ්‍ය උනේ නැහැ. අපිට අවශ්‍ය උනේ මෙන්න මේ කෙනා. පැහැදිලිද? ඒතරේ සමහර පරිවර්තනයකදී මේ දෙදෙනාම අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් මේකේ හැඩහුරුකමේ හැටියට මේ උත්තරේ ලැබුණ එකේ මොඩල් එකේ හැටියට අපිට තේරෙනවා මේ CH2OH කියන කෙනා වැඩක් වෙන්නේ නැහැ මෙතනින් එහාට කියන එක. එහෙනම් මෙන්න මෙයාගෙන් අපි ඉස්සරහට යමු. එතකොට ඩ්‍රිනාඩ් හදා ගන්න ඕනේ මෙන්න මේ කෙනාගෙන්. ඒ කියන්නේ ලැයිස්තුවේ මැග්නීසියම් මීටර දුන්නේ. ඩ්‍රිනාඩ් හදන්න හැලජන් අවශ්‍යයි. ඒතර හැලජන් වලින් මෙතන PCl5 තියෙන හින්දා අපි දන්න PCl3 තියෙන්නේ. PCl3 තියෙන හින්දා අපි දන්නවා කෙලින්ම කිසිම ගැටලුවක් නැහැ PCl3 වලින් පුළුවන් OH කාණ්ඩයක් Cl කරන්න. දැන් සමහර ළමයි කරන වරදක් මම ආයෙත් මේක මුලුත් මේක කිව්වා. මෙතනට PCl3 දානවා. හරි. COCl වෙනවා. ඊට පස්සේ මැග්නීසියම් මීටර දානවා. COMgCl. එහෙම COMgCl එකක් හදලා තියාගන්න බෑ මං කිව්වනේ. ඩ්‍රිනාඩ් හදද්දි හැලජන් තියෙන හැමෝගෙම ඩ්‍රිනාඩ් එක හදන්න බෑ. ද්විත්ව බන්ධනයෝ කාණ්ඩ තියෙන කට්ටියකින් ඩ්‍රිනාඩ් එක හදන්න බෑ. එතකොට ඒකින්ද මේ ද්විත්ව බන්ධනයෝ කාණ්ඩේ අයින් කරන් ඉන්න වෙනවා. ඒ කියන්නේ ඒකත් එක්ක අපිට ඩ්‍රිනාඩ් එක හදන්න බෑ. මෙතන CH2OH ඇල්කොහොල් කාණ්ඩයක් තිබ්බනම් PCl3 දාලා අන්න කිසිම අවුලක් නැහැ. එහෙනම් මේ ද්විත්ව බන්ධනයෝ කාණ්ඩේ නිදහස් වෙන්නේ කොහොමද? අන්න ඔක්සිහරණය. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය නේද? අනිවාර්යෙන් එක දෙක කියලා දාන්න. මේකට එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් LiAlH4 දෙවනුව ජලය. මෙතන ජලය නිකම්ම දීලා නැහැ නේද ලැයිස්තුවේ? ලැයිස්තුවේ තියෙන H+H2O කියලා ඉතින් අපි ඒක ඒ විදිහටම ලියමු. දැන් ලැයිස්තුවක දේවල් දුන්නට පස්සේ ඒක වෙනස් කරන්න යන්න එපා. දැන් ලැයිස්තුවේ අපිට නිකම්ම නිකන් ජලය කියලා නෙමෙයි දීලා තියෙන්නේ නේ. ලැයිස්තුවේ තියෙන H+H2O කියලා. ඉතින් අපි දීපු විදිහට මේක ගමු. ලැයිස්තුවේ තියෙන H+H2O. අපිට නිකම්ම ජලය දුන්නා අපි ජලය කියලා ලියනවා. එතකොට දැන් හරි. දැන් ඔයාලට පුළුවන් මේක මේ C6H5 කොටස මුකුත් කරන්න එපා. ඒක බලාගෙන ඒ විදිහටම ලියන්න. මේ COOH කාණ්ඩ යන ප්‍රාථමික ඇල්කොහොලයක් වෙනවනේ ඔක්සිහරණය මම කිව්වේ නිතර ඕන වෙනවා කියලා. මේ COOH කාණ්ඩ CH2OH බවට පත් වෙනවා. දැන් අපේ ප්ලෑන් එක හරි. මොකද්ද ප්ලෑන් එක? PCl3 දාලා මේ OH එක Cl කරලා මැග්නීසියම් වීලිතර වලින් රිනාඩ් එක හදාගන්න එක. ඉතින් හරියටම හරි දැන් රිනාඩ් එක හදාගමු එහෙනම්. දැන් මේකට PCl3 දාන්න. PCl3 දාද්දි මේක Cl වෙනවා. දැන් පුළුවන් ඔයාලට වීලිතර මාධ්‍ය දාන්න මැග්නීසියම් නේද? දැන් දාන වීලිතර මාධ්‍යයේ මැග්නීසියම් සමහරක් රාඩි ඊතර විතරක් දෙනවා වීලි කියන්නේ නැතුව අපි දැනගන්න වීලි මාධ්‍යයක් කියලා ලියන්නේ. මෙතන මේක නම් දීලා තියෙනවා කෙලින්ම. එතකොට මේ CH5 මුකුත් වෙන්නේ නැහැ. මෙන්න මේ CH2Cl එක CH2MgCl වෙනවා. මෙතන මේ බන්ධනේ නොපෙන්වත් කමක් නැහැ මැග්නීසියම් කාබන් අතර. නමුත් මෙහෙම ලිව්වත් ඇති ආරෝපණ දානවා නම් සුළු වශයෙන් දාන මැග්නීසියම් ඩෙල්ටා දාලා ලියන්නේ සම්පූර්ණයෙන්ම දාන්න එපා. මොකද සම්පූර්ණයෙන්ම අයන නැහැ. මෙතන කාබන් සම්පූර්ණයෙන් මයිනස් කියලා ලියන්නේ නැහැ. මයිනස් ඩෙල්ටා ඔය විදියට. දැන් අන්න ඔයාට උත්තරේ ඇතුලේ මෙන්න මේ කොටස් පේනවා. C6H5 එක CH2 නේද? දැන් චුට්ටක් ආපස්සට හිතන එකත් බලමු. දැන් මේකේ මේ දැන් සාමාන්‍යයෙන් රිනාඩ් වලින් කාබන් වැඩි වුණාම එන්නේ මොනවද අන්තිම උත්තරේ OH නේද? ඉතින් මේකේ නෑනේ OH. සාමාන්‍යයෙන් රිනාඩ් වලින් කාබන් වැඩි වුණාට පස්සේ එන්නේ අන්තිම උත්තරේ OH තියෙන ඒවා. ඉතින් මේක නිකන් OH නෑ වගේ එකක් ඔයාලට හිතනවනේ. මොකද ඒ ගැන හිතන්න. නිකන් OH නැති කෙනෙක් වගේනේ මේකේ OH නෑනේ. ඉතින් හරිනේ OH තිබිලා එක විචලනය කරාම ද්විත්ව බන්ධනය එන්න පුළුවන් නේ. පැහැදිලිද?
ඔයාට මෙන්න මේ වගේ කෑල්ලක් පේන්නේ නැද්ද? මේ වගේ කොටසක් පේන්නේ නැද්ද මේ උත්තරය ඇතුලේ? CH5 CH2 කියලා. දැන් මේක සමහර ළමයි අමාරුයි කියලා කිව්ව පරිවර්තනයක් 2019 අවුරුද්දේ. නමුත් එහෙම කිසිම අමාරුවක් නැහැ. බොහොම ලේසියෙන් අර උත්තර ටික ගන්න පුළුවන්. මෙන්න මේ CH5 CH2 කියන කොටසට පේනව නේද මේ උත්තරය ඇතුලේ මෙන්න. ඒ වගේම තව එකක් පේන්නේ නැද්ද? CH5 CH2 නෙමෙයි හැබැයි CH. ඉතින් මේ දැන් සාමාන්‍යයෙන් රිනාඩ් වලින් කාබන් වැඩි කරාම එන්නේ OH කට්ටියනේ. O MgCl+ පස්සේ OH වෙනවා මතකනේ. O MgCl+ පස්සේ OH බවට පත් වෙනවා. ඒතර ඒ වගේ ඒවා නේද සාමාන්‍යයෙන් රිනාඩ් වලින් කාබන් වැඩි වුණාම එන්නේ. මේ ද්විත්ව බන්ධනයක් ආවේ කොහොමද? ද්විත්ව බන්ධනයක් ඇවිත් තියෙන එක තව ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා. ඉතින් ඇල්කොහොල් එකක් OH කෙනෙක් ලැබුණාම සාන්ඩ් H2SO4 රත් කරාම ලිස්ට් එකේ විචලකාරකයක් තියෙනවා නේද? සාන්ඩ් H2SO4 තාම පාවිච්චි වෙන්නේ නැහැ නේද? ඒවත් බල බල යන්නේ. එතකොට OH කෙනා හදලා හරි රිනාඩ් වලින් ලැබෙන ඵල තමයි කාබන් වලදී බහුතරයක් ලැබෙන්නේ OH කොටස් ඇල්කොහොල්. ඒක පුළුවන් විචලනය කළා මෙන්න මෙයාව ගන්න. එහෙනම් මේ අන්තිමට කලින් එක ලියා ගන්න පුළුවන් ගතියක් තියෙනවා නේද? මෙන්න මේ අන්තිමට කලින් එන්න ඕන කෙනාව ලියා ගන්න පුළුවන් නේද මෙන්න මේ විදියට. සාන්ද්‍ර සල්ෆියුරික් දාලා විචලනය කරලා ජලය ඉවත් කරලා ගත්ත ඇල්කිනයක් මේ තියෙන්නේ අන්තිමට එහෙනම්. එහෙනම් මේකට කලින් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මෙතන CH2 තිබිලා එහෙනම් අන්න රිනාඩ් දෙගුණයක් මේ වගේම කුට්ටියක් C6H5CH2 හරියටම හරි. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මෙතන මේ රිනාඩ් කොටස් දෙකක් ආපු කතාවක් මේ තියෙන්නේ. මෙතනත් එහෙනම් CH2 තිබිලා මේ OH එක්ක මේ විචලනය වෙලා තමයි මේ ද්විත්ව බන්ධනය ඇවිල්ලා තියෙන්නේ. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්නේ මේ කාබන්ට OH මෙතනට H දාන්නේ නැහැ කියලා. නෑ. මේ කාබන්ට දාගත්තොත් OH වැඩි අවුල් යනවා. මෙතනට OH දාලා මෙතනට H දැම්මොත් අන්න CH2. මේක වගේමනේ රිනාඩ් කෙනා අපි හදලා තියෙන CH2 MgPr මෙන්න. C6H5 CH2 MgPr. එතකොට MgCl නේ. ක්ලෝරින් තිබුණේ CH2 MgCl තමයි අපි හදලා තියෙන්නේ. එතකොට මෙතන CH2 MgCl තමයි හදලා තියෙන්නේ. එතකොට එහෙනම් මෙතනට OH දාගත්තොත් වැඩි ටිකක් අවුල් යනවා. එතකොට අපට ලැබෙන්නේ වෙනම අමුතුම තවත් රිනාඩ් කෙනෙක් වගේ කෙනෙක් තමයි එතකොට එන්නේ. අපිට හැබැයි දැන් මෙයන් රිනාඩ් C6H5 CH2 MgCl. එහෙනම් මෙතනත් මේ CH2 කරොත් අපිට ඒ වගේ රිනාඩ් කෙනෙක්ම නේද? එහෙනම් මෙතනට H එකයි මෙතනට OH එකයි දාමු. ඒ ඇල්කොහොල් එක විචලනය කරලා තමයි මෙයා අරන් තියෙන්නේ. එහෙනම් අන්න මේක දිහා බලාගෙන ඒ අන්තිමට කලින් එන්න ඕන එක ලියාගමු. වම් පැත්තේ කාබන්ට එහෙනම් OH එක දාන්න. දකුණු පැත්තේ කාබන් H එක දැම්මම CH2 වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට දැන් හරියටම හරි අන්තිම උත්තරේ අපිට ලිස්ට් එක බලුවට පස්සේ සාන්ද්‍ර සල්ෆියුරිකුත් තියෙනවා. එතකොට සාන්ද්‍ර සල්ෆියුරික් තියෙනකොටත් අපිට මේක හිතෙනවා ටිකක් නේද? සාන්ද්‍ර H2SO වලින් පුළුවන් විචලකාරකේ පාවිච්චි කරලා මේ ඇල්කිනේ හදාගන්න. කලාතුරකින් තමයි විචලකාරක වශයෙන් ලෑස්තුවගේ Al2O3 දෙන්නේ. ගොඩම සාන්ද්‍ර සල්ෆියුරික් තමයි දෙන්නේ. නමුත් Al2O3 හරි දුන්නොත් ගන්න. එතකොට දැන් හරියටම හරි ඔයාලට පැහැදිලි මෙන්න මේ වගේම කොටස් දෙකක් දැන් පේනවනේ. දැන් එක වගේම කොටස් දෙකක් තියෙනවා. දැන් ලැයිස්තුව බැලුවත් අපිට දැන් හරි ඔක්කොම වගේ දැන් පාවිච්චි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් ලිතියම් ඇලුමිනියම් හරිය දැන් සියල්ලම වගේ පාවිච්චි කියන්නේ දැන් ඉවරයි. කියන්නේ අන්තිම හරියට අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ ලැයිස්තුවත් බල බල තමයි යන්නේ. දැන් ඔයාලට පේන්නේ නැද්ද මෙන්න මේ වගේම කෑලි දෙකක්ම දැන් මෙතන. මේ වගේම කුට්ටි දෙකක් පේන්නේ නැද්ද? මේ වගේම කොටස් දෙකක් පේන්නේ නැද්ද? එහෙනම් අන්න මොකද්ද පාඩම? රිනාඩ් දෙගුණයක් ප්‍රතික්‍රියා වුණේ කවුරුත් එක්කද? මොකක්ද එනම් පාඩම? රිනාඩ් ප්‍රතිකාර කණු දෙගුණයක් ප්‍රතික්‍රියා වුණා යම් තැනකදී නේද? රිනාඩ් ප්‍රතිකාර කණු දෙගුණයක් ප්‍රතික්‍රියා වුණා මොනවත් එක්කද? අම්ල හේලයිඩ් එක්ක. අම්ල හේලයිඩ් එක්ක තමයි රිනාඩ් ප්‍රතිකාර කණු දෙගුණයක් ප්‍රතික්‍රියා වුණේ. කොහෙදින් අම්ල හේලයිඩ් එකක්? අම්ල හේලයිඩ් එකක් නැහැ. හැබැයි අම්ල හේලයිඩ් එකක් ගන්න පුළුවන් මේ කාබොක්සිලික් අම්ලෙන්. එහෙනම් හරියටම හරි රිනාඩ් ප්‍රතිකාර කණු දෙගුණයක් අපිට දැන් පේනවා මෙන්න. C6H5CH2- delta කියන කොටස් දෙකක් මෙන්න රිනාඩ් දෙගුණයක්. ඔය රිනාඩ් දෙගුණේ මේ කොහොමත් මේ බලන්න මේ OH වෙන්නේ ද්විත්ව බන්ධනයෝ කාබන් නේද? එහෙනම් මෙතන COCl නේද? C6H5COCl තමයි මෙතන මේ ගන්න ඕන කෙනා. එහෙනම් C6H5COCl ගේ මුලින්ම ක්ලෝරින් ගලවලා ධන කාබන්ට මේ ඍණ කාබන් මේ යාවෙලා එකක් වෙනවා. වැඩිපුර රිනාඩ් තිබ්බු හින්දා මොකද වෙන්නේ? ආයෙම ද්විත්ව බන්ධනයෝ කාබන්ට ධන ඍණ කාබන් යාවෙලා මේක OMgCl අන්තිමට OH වෙනවා නේද? ඊටාම සරලයි. එහෙනම් දැන් ඔයා C6H5COCl තමයි හදා ගන්න ඕනේ. ඒතර කාබොක්සිලික් අම්ලේ COOH කියන අපිට පුළුවන් PCl5 දාලා මම මේ පැත්තෙන් ලියන්නම්. PCl5 දාලා පුළුවන් මේක C6H5 COCl එක COCl ගන්න PCl5 නෙමෙයි දුන්නේ නේ. ලිස්ට් එකේ දුන්නේ PCl3 නේ. දීපකම ගන්න නම් PCl3 දාලා අපිට පුළුවන් මෙහෙම COCl කරන්න. දැන් හරියටම හරි. දැන් මෙන්න මේ ප්ලස් ඩෙල්ටා කාබන්ට මුලින්ම මොකද වෙන්නේ?
Cl minus ගැලවිලා ගිහිල්ලා ධන කාබන් ඍණ කාබන් යාවෙනවා අතනින්. ඊට පස්සේ තවත් එකක් ඍණ කාබන් ධන කාබන් යාවෙලා ඔය විදිහට අපිට මේ උත්තරේ එනවා. එතකොට H plus H2O නැත්නම් ජලය දාන එක මම ඊට මතින් මේ විදිහට මෙහෙම ලියන්නේ මේ මෙතනින්. දැන් හරියටම හරි මෙන්න මේ දෙන එකතු කරන්න තමයි අන්තිමට තියෙන්නේ. අපි ඕන තව ස්ටෙප් එකක් විදිහට ලියමු. C6H5 මේ COCl ගේ මුලින්ම ද්විත්ව බන්ධනය කාබන්ගේ ක්ලෝරින් ගැලවිලා ගිහිල්ලා මෙන්න මේ කොටස මේක අනිත් පැත්තට පෙරලන්න Ca2- කොටස යා වෙනවා මුලින්ම මේ විදිහට. දැන් තාමත් ප්ලස් ඩෙල්ටා කාබන් තියෙනවා. එහෙනම් මේ ප්ලස් ඩෙල්ටා කාබන්ට තවත් Ca2- කාබන් කියන්නේ මේක අනිත් පැත්තට පෙරලලා මෙහෙම යටින් ලියන්න යා වෙනවා. එතකොට දැන් හරියටම හරි අනුත්තරේ තියෙන කොටස් දෙකම හරියන ඍණාත්මක දෙගුණයක් ආවා. අන්න ඍණාත්මක ප්‍රතිකාර කණු දෙගුණයක් මේ C6H5 CH2- ඩෙල්ටා කෙනා මේ වගේ දෙගුණයක් අර මුලින්ම හැලජන් එක ගැලවිලා ගිහිල්ලා මේ ධන කාබන් ඍණ කාබන් යා වුණා. ඊට පස්සේ ධන කාබන්ට තවත් ඍණ කාබන් එකක් යා වුණා. ඍණාත්මක දෙගුණයක් අන්න බන්ධන පහක් වෙලා දැන් නේ. බන්ධන පහක් තියෙන බෑ මේක මයිනස් වෙනවා. එතනට MgCl+ ලං වෙනවා. අන්තිමේ ජලයේ දාදී ජලයේ නෑ මෙතන H+ කියලා තියෙන H+ H2O තියෙන ජලයේ නේ. ජලයත් එක්ක H+ මිශ්‍රණය. දැන් අදී මේක OH කරන්න පුළුවන්. දැන් බලන්න පියවර 7 හරිද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔව් මෙතන මේක අපිට හිතන්න පුළුවන්. ඕන්න අපිට පුළුවන් මෙතන මේක ලියන්න නැතුව අර මෙතනටම ඕනනම් අපිට මේ ජලයේ H+ දාන එක ලියන්න තිබුණා. ඒත් කිසි අවුලක් නැහැ. ඒතකොට හරිනේ. පියවර ගත්තොත් මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හරියටම 7ක් තියෙන 7ක් හෝ ඊට අඩුවෙන් කියලා තියෙන්නේ. පැහැදිලිද? අපිට ඕන 6කින් ලියන්නත් තිබුණේ ලකුණු අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. 7ක් හෝ ඊට අඩුවෙන් කියලා තියෙන්නේ. අපිට ඕන මේ H+ ජලය දාන එක වෙනම පෙන්වන්න නැතුව මෙතනටම ලියන්නත් තිබුණේ ඉතින්. අර වඩා පැහැදිලි හින්දායි මම මේ විදියට කියන්නේ මේ දෙන්න එකතු කරා. මේ දෙන්න එකතු කරලා මෙන්න මේ කෙනා තමයි ලැබුණේ. එතකොට ඕන අපිට ජලයේ H+ දාන එක මෙතනම ලියන්නත් තිබුණා. එතකොට මේ පියවර නොලී ඉන්න තිබුණා. මෙන්න මේ පියවරනේ. මේක නොලී එතකොට කෙලින්ම මේකට යන්න තිබුණා. හරි එතකොට ඔන්න ඔය විදිහට මේ ටිකක් අර ඉඩමදි හින්දා තමයි මේ වගේ උනේ. වා පොඩ්ඩක් මේක ඉඩ භාවිතා කරලා පොඩ්ඩක් පහලට ඇදලා ලියනකොට හොඳට පිටුවක් පිරෙන්නම ගන්න පුළුවන්. මොකද නැත්නම් අර ගොඩක් එහෙමෙන් ඉතලා දැම්මම පැහැදිලි මදි. ඒකින්ද පොඩ්ඩක් ලස්සනට ලියනකොට පිළිවෙලට මම දැන් එකට පාටම කියලා දෙන්න ඕන හින්දා මේ විදිහට තනි බෝඩ් එක කොමඩ් එක ලිව්වා. හරි එතකොට තව විදියක් ඕනනම් මේකට කියලා දෙන්න පුළුවන්. ඒක මම කලින් කිව්ව එකක් නෙමෙයි. තව විදියක් මෙන්න එක උත්තරයක්. අම්ල හෙලැඩ් එක ඍණාත්මක ප්‍රතිකාර කණු දෙගුණයක් ප්‍රතික්‍රියා කරලා මේ විදියට අපිට පුළුවන් කෙලින්ම කාබන් ගාන එතකොට ඍණාත්මක දෙගුණයක්. කාබන් ගොඩක් වැඩි වුණා. මුලින්ම හැලජන් එක ගලවලා ඍණ කාබන් ධන කාබන් යා වුණා. ඊට පස්සේ තවත් එකක් ඍණාත්මක එකක් යා වුණා. ඒ විදිහට ඍණාත්මක දෙගුණයක් එකතු වෙලා මේ විදිහට කාබන් ගොඩක් වැඩි වෙච්ච සිද්ධියක්. ඍණාත්මක දෙගුණයක් එතන ලියන්න ඕනේ නේ. මේ ඍණාත්මක ප්‍රතිකාරකේ වැඩිපුර දානවා කියලා අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. මෙයා වැඩිපුර භාවිතා කරනවා කියන එක. අපිට ඕනම් මෙතන පැහැදිලි මදි වගේ නම් අපිට පුළුවන් මේ රිනාඩ් එක හදන තැනින් මේක නවත්තලා ආයෙ පාරක් වෙනම ලියලා පෙන්නන්න මෙන්න මෙයාට මේ රිනාඩ් එක දානවා කියන එක. ඒත් අවුලක් නැහැ ලකුණු අඩු වෙන්නේ නැහැ එහෙම කරා කියලා. ඒ කියන්නේ අර මෙහෙම ලස්සන්ට ඊතල දාලා පල්ලෙහාට අරගෙන ගත්තම් පිළිවෙලයි. නමුත් අපිට ඕනම් මෙතන නවත්තලා මෙතනින් මේ රිනාඩ් එක වැඩිපුර හදපු රිනාඩ් වැඩිපුර අරගෙන මේකට දානකොට වෙනම ආයෙ පාරක් ලියලා පෙන්නුවත් ගැටලුවක් නැහැ. හොඳයි. එතකොට තව විදියක් මම කියලා දෙන්නම් මේක කරන්න. එතෙන්දි වෙනස් වෙන්නේ මෙන්න මේ අන්තිම ටික. එතෙන්දි වෙනස් වෙන මේ අන්තිම පියවර ටික. දැන් අපට පුළුවන් මේ අම්ල හේලයිඩ් එක හදන්න නැතුවත් මේක කරන්න ඕන නම්. අම්ල හේලයිඩ් එක හදන්න නැතුවත් මේක කරන්න පුළුවන්. හැබැයි මම මේ කියන කාරණාව ගොඩක් මෙන්නේ නම් කෙටි ප්‍රශ්න වලට පරිවර්තනෙත් නමුත් එහෙම කරා කියලා කිසිම වරදක් නැහැ. හරියටම හරි. මෙන්න මේ එස්ටර් වලටත් පුළුවන් රිනාඩ් දෙගුණයක් එක්ක ප්‍රතික්‍රියා වෙන්න. ඒක මම කියලා දෙන්නම්. කියන්නේ මෙන්න මේ කෙනා මේ පටන් ගත්ත කෙනාට ඔයා දැම්මොත් වැඩිපුර රිනාඩ් මෙන්න මෙයා. හැබැයි වැඩිපුර දාන්න ඕනේ මේ රිනාඩ් එක. ඒත් ඔයාට ලැබෙන මෙන්න මේ සංයෝගයම පැහැදිලිද? ඒ කියන්නේ අර අම්ල හේලයිඩ් එක හදන්නේ නැතුවත් උත්තරයක් තියෙනවා. ඒ කියන්නේ COCl එක ගන්න නැතුව කෙලින්ම මේ ස්තරයත් එක්ක මේ රිනාඩ් ප්‍රතිකාරකයේ වැඩිපුර ප්‍රතික්‍රියා කෙරෙව්වත් මෙන්න මෙතනට අපට එන්න පුළුවන්. පැහැදිලිද? කියන්නේ 100%ම හරි. ඒතර පියවරක් තවත් අඩු වෙනවානේ. තවත් පියවර ගන්න තවත් එකකින් අඩු වෙනවා. පියවර 7ක් හෝ ඊට අඩුවෙන් කියලානේ තියෙන්නේ. 4ට නොවැඩි කිව්වම 7 වුණත් අවුලක් නැහැ. 4 වැඩි වෙන්න නෙබැරි 4ට නොවැඩි. එතකොට 7ක් වුණත් කම නැහැ. 6ක් 5ක් එහෙමත් ගැටලුවක් නැහැ. ලැයිස්තුව පාවිච්චි කරලා. එතකොට
මෙන්න මෙතනත් වෙන්න පුළුවන් අර අම්ල හේලයිඩ් එක රිනාඩ් වගේම සිද්ධියක්. ඒ කියන්නේ අපට ඇත්තටම අම්ල හේලයිඩ් එක රිනාඩ් දෙගුණයක් ප්‍රතික්‍රියා වුණානේ. අම්ල හේලයිඩ් එක රිනාඩ් දෙගුණයක් ප්‍රතික්‍රියා වුණා වගේම මේ එස්තර වලටත් පුළුවන් රිනාඩ් දෙගුණයක් එක ප්‍රතික්‍රියා කරන්න. ඒ කියන්නේ එස්තර වලටත් රිනාඩ් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා කරන්න හැකියාව තියෙනවා. එතෙන්දි වෙන්නේ ඇත්තටම ඔයා හිතන්න මෙන්න මේ විදියට. ඔයා හිතන්නකෝ මේ CH3 ඕකටසත් නිකන් Cl එකක් වගේ කියලා. එතන වෙන්නේ ඇත්තටම දැන් මෙතනත් මේ O පැත්ත මයිනස් ඩෙල්ටා. O ඇදලා ගන්න ඕනේ කාබන් ඉලෙක්ට්‍රෝන. මේ O පැත්ත මයිනස් ඩෙල්ටා. කාබන් ප්ලස් ඩෙල්ටා. මෙතනත් ඇත්තටම වෙන්නේ රිනාඩ් එක දාද්දි මේ එස්ටර් එකට මුලින්ම මෙන්න මේ ඇල්කොහොලෙන් ආපු පැත්තේ මේ CH3 මේ O පැත්ත ගැලවිලා යනවා. මේ O එක මයිනස් වශයෙන් ගැලවිලා ගිහිල්ලා ධන කාබන් ඍණ කාබන් යා වෙනවා මුලින්ම. පැහැදිලිද? කියනවා අම්ල ඔයා හිතන්නකෝ මෙහෙම මෙන්න මේ CH3O කොටස නිකන් ක්ලෝරින් වුණා කියලා හිතන්නකෝ. එහෙනම් අම්ල හෙලයිඩ් නේ අපි ඉස්සෙල්ලා ගත්ත විදියනේ C6H5COCl C6H5COCl හිතන්නකෝ මෙන්න මේ OCH3 කොටස Cl වුණා කියලා. නිකන් හිතන්න. මේ OCH3 කොටස Cl වුණා නම් ඍණාත් දාද්දි මොකද වෙන්නේ? මුලින්ම ක්ලෝරින් එක ගැලවිලා ධන කාබන්ට ඍණ කාබන් යා වෙන එක නේ. මේකේ ධන කාබන්ට මේ ඍණ කාබන් යා වෙන එක තමයි මුලින්ම වෙන්නේ. ඊට පස්සේ තවදුරටත් මේ ධන කාබන් ඍණ කාබන් තවත් එකක් යා වෙනවා. අන්න ඒ වගේම සිද්ධියක් තමයි එස්තර වලට වැඩිපුර ඍණාත් දාද්දි වෙන්නේ. රිනාඩ් අඩුවෙන් දැම්ම නම් වෙන්නේ මුලින්ම මෙන්න මේ OCH3 කොටස ගැලවිලා යන එක විතරයි. වැඩිපුර දාන හින්දා අර රිනාඩ් දෙගුණෙම ඇවිල්ලා අර කලින් සිද්ධියම වෙන්න පුළුවන්. එතන මම ආයෙ පාරක් වඩ කියලා දුන්නා මෙතන මේ අලුත් විදිය. මෙතන වෙන්නේ රිනාඩ් ප්‍රතිකාරකයේ දාන මේ ස්තරේට. කෙටි ප්‍රශ්න වලට නිතරම මේක එනවා. රිනාඩ් ප්‍රතිකාරකයේ ස්තර සමග ප්‍රතික්‍රියාව. එතකොට මේ ස්තරේට රිනාඩ් ප්‍රතිකාරකයේ දාද්දී මෙන්න මේ -O ගැලවෙනවා මේ පැත්තට. CH3O- එක MgCl+ එක පිට වෙනවා CH3OMgCl කියලා. ඒක අපිට වැඩක් නෑ උත්තරේට. මෙතන මුලින්ම වෙන්නේ මේ -O කැලලට Cl ගැලුණා වගේ. ගැලවිලා ගිහිල්ලා මේ -O මෙතනින් ගැලවිලා O- ගාවට MgCl+ ඇවිල්ලා OMgCl CH3OMgCl පිට වෙලා යනවා. පිට වෙලා ගිහිල්ලා මේ ධන කාබන්ට මේ ඍණ කාබන් එක යා වෙනවා. ධන කාබන්ට මේ ඍණ කාබන් එක යා වෙනවා මෙතන. ඊට පස්සේ තවත් කොහොමද තාමත් ධන කාබන් තියෙනවනේ. තවත් මේ ධන කාබන්ට ඍණ කාබන් එකක් තවත් මේ යටින් හයි වෙනවා. ඊට පස්සේ අන්තිමට බන්ධන පහක් තියෙන බැරි හින්දා O- MgCl+ වෙලා අර කලින් එකම ලැබෙනවා. මෙයාම ලැබෙනවා. හැබැයි වැඩිපුර රිනාඩ් කියලා ලියන්න ඕනේ. රිනාඩ් වැඩිපුර දාන්නම ඕන. පැහැදිලිද? ඒතර ඔන්නෝක තමයි එතන ඒ විකල්ප ක්‍රමය. ඒතර මම කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයා නිකන් හිතන්න මෙන්න මේ CH3O කියන කොටස නිකන් ක්ලෝරින් කියලා. අම්ල හේලයිඩයක් වගේ තමයි. අම්ල හේලයිඩ් එක රිනාඩ් දෙගුණයක් ප්‍රතික්‍රියා වුණානේ. ඒ හැසිරීමම අම්ල හේලයිඩයක් එක රිනාඩ් දෙගුණයක් ප්‍රතික්‍රියා වුණා. අන්නේ විදියටම මෙන්න මේ එස්තර් වලටත් රිනාඩ් ප්‍රතිකාරකයක ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට අම්ල හේලයිඩ් එක පුළුවන් රිනාඩ් දෙගුණයක් ප්‍රතික්‍රියා වෙන්න. අන්නේ අම්ල හේලයිඩ් එක රිනාඩ් දෙගුණයක් ප්‍රතික්‍රියා වුණා වගේම එස්තර් වලටත් පුළුවන් රිනාඩ් දෙගුණයක් එක ප්‍රතික්‍රියා වෙන්න. හරියට නිකන් හිතන්න පුළුවන් ඔයාට මේ එස්තරේ ඇල්කොහොලෙන් ලැබුණු කොටසනේ මේ කොටස. ඒක නිකන් හරියට ක්ලෝරින්යක් බ්‍රෝමින්යක් වගේ කියලා හිතන්නකෝ. මෙන්න මේ සම්පූර්ණ කුට්ටිය මේ කොටස සම්පූර්ණ නිකන් Cl කියලා හිතන්නකෝ. ඒක ගැලවිලා යනවා. වෙනත් ඵලයක් බවට. දැන් මේ කුට්ටිය නිකන් Cl එකක් වගේ ගැලවිලා යනවා. එහෙනම් මොකද වෙන්නේ? මේ CH3O- කොටස ගැලවෙනවා. කොහොමද? O- එක MgCl+ එකතු වෙලා CH3O- MgCl+ කියලා ගැලවිලා යනවා. ඉතින් ජලය දැම්මොත් ඕනම් පුළුවන් ඒ CH3O- MgCl+ CH3OH වෙන නේද? ජලය දැම්මොත්. නමුත් අපිට ඒක වැඩක් නැහැ මෙතනදී. මේ O එක මෙතනින් ගැලවිලා ගිහිලා CH3O- MgCl+ කියලා වෙනත් ඵලයක් බවට පත් වෙනවා. ඒක අපිට වැඩක් නැහැ පරිවර්තනයේට. ඊට පස්සේ මෙයා මේ ටික ගැලවිලා ගියාට පස්සේ ප්ලස් කාබන්ට මයිනස් කාබන් න්යා වෙනවා. රිනාඩ් වැඩිපුර තියෙන හින්දා තවත් ආය පාරක් ප්ලස් කාබන්ට මයිනස් කාබන් න්යා වෙලා අන්තිමට මෙන්න මේ කියන උත්තරය ලැබෙනවා. අර කලින් වගේම තමයි. එහෙනම් ඔන්න අම්ල හේලයිඩ් වගේම එස්තර වලටත් පුළුවන් රිනාඩ් ප්‍රතිකාරක අණු දෙකක් සමග ප්‍රතික්‍රියා වෙන්න. වැඩිපුර රිනාඩ් දාද්දී එහෙනම් එස්තර එකට රිනාඩ් අණු දෙගුණයක් ප්‍රතික්‍රියා වෙනවා. ඒතර ඔන්න 2019 අවුරුද්දේ ටිකක් සමහරව අමාරුයි කියලා කියපු පරිවර්තනයක් තමයි මේ කරේ. එතකොට ඒකත් හරි. දැන් අපි තව ඉස්සරහට යමු. එතකොට එස්තර ජල විච්ඡේදනය කියන ගිහින් තමයි මේ උදාහරණය ගත්තේ. දැන් පරිවර්තනයක් එහෙනම් එස්තරයකින් පටන් අරන් තිබුණොතින් අපි ගොඩක් වෙලාවට 90%ක්ම යොදා ගන්න ලේසිම ක්‍රමය තමයි ආරම්භක පියවර විදියට මේ ජල විච්ඡේදනය. එස්තරේ දෙකට කඩා ගන්න එක. ඊට පස්සේ එස්තරයකින් පරිවර්තනයක් පටන් ගන්න පුළුවන් තව විදියක් හැබැයි තියෙනවා. හැබැයි දැන් මෙතනදී ඒ ක්‍රමයට මෙතනදිත් හැබැයි ඒ ක්‍රමයටත් ගිහිල්ලා උත්තර ගන්න පුළුවන්. කියන්නේ එස්තරයකින් පරිවර්තනයක් පටන් ගන්න පුළුවන් තව විදියක් තියෙනවා.
ඒකත් මම මේ උදාහරණ ඇසුරින්ම කියන්නම්. ඒ තමයි එස්ටර් එක ඔක්සිහරණය කරලා එස්ටරයකින් පරිවර්තනයක් පටන් ගන්න පුළුවන් තව විදියක් තියෙනවා. ඒ තමයි එස්ටර ඔක්සිහරණය. පැහැදිලිද? මෙන්න මේ එස්ටරය ඔක්සිහරණය කරන්න තිබුණා. එතනත් හැබැයි මේ ජල විච්ඡේදනයේ වගේම දෙයක් තමයි වෙන්නේ. ජල විච්ඡේදනය නෙමෙයි. නමුත් ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. හැබැයි ඉතින් එස්ටරයකින් පරිවර්තනයක් පටන් ගන්න ලේසි පහසු විදිය මොකද්ද? ජල විච්ඡේදනය. ඊට අමතරව කෙටි ප්‍රශ්න වලට එමෙන්න හින්දා මම මේ කියන්නේ එස්ටරයකට තව ප්‍රතික්‍රියාවක් සිද්ධ කරන්න පුළුවන් මෙන්න මේ විදියට. අපි කලින් උදාහරණෙම ගමුකෝ. මේ උදාහරණෙම ගමු. මෙයා පුළුවන් එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දෙක ජලය හෝ H+ නැත්නම් මෙතන විදියට H+ H2O කියලා ලියන්න පුළුවන්. මෙතන දුන්නේ H+ H2O කියලා නෙමෙයි ලියන්නත් පුළුවන්. නැත්නම් මේ විදියට ඔක්සිහරණය කරන්න පුළුවන් මේ එස්ටර් එක. එතෙන්දි වෙන්නේ මෙන්න මේ කාබන් ගෙහෙම ඔක්සිකරණාංක අඩු වෙලා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔක්සිහරණයක් සිද්ධ වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක්. ඒකට අපි භාවිතා කරන ප්‍රතිකාරකය තමයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. ඒ කියන්නේ පළමුව ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් යොදා ඉන්පසුව ලැබෙන ඵලයට ජලය යොදන්න කියලා පියවර දෙක කෙටි කරලා අපි ලියනවා. එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දෙක ජලය. හැබැයි මේ වැඩේටත් සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් හරියන්නේ නැහැ මතකනේ. කාබොක්සිලික් ආම්ල ඔක්සිහරණයටත් අපිට සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් හරිය ගියේ නැහනේ. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්නේ. මේකටත් ගන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ්. එතකොට මෙතනත් හැබැයි මේ එස්ටරේ නිකන් ජල විච්ඡේදනයේ වෙනෝ වගේ දෙයක් තියෙනවා මෙතනත්. ඔක්සිහරණයේදී. දැන් ජල විච්ඡේදනය වුණා නම් වෙන්නේ මෙයාට COOH මෙයාට CH3OH නේ. මෙතනත් අර CH3OH කැලේ හැමම තමයි. ඒක වෙනසක් නැහැ. ජල විච්ඡේදනය කරා නම් මේ ද්විත්ව බන්ධනයෝ කාබන්ට OH දැම්ම මේ අනිත් උඩට H දැම්ම නේද? ජල විච්ඡේදනය කරා නම් මෙයාට OH එතකොට COOH මේ අනිත් උඩට H. ජල විච්ඡේදනය කරන එක තමයි ඵලය. මේ ද්විත්ව බන්ධනයෝ කාබන්ට OH දැම්මම COOH මේ උඩට H එතකොට CH3OH කියන ඇල්කොහොල් එකයි COOH කියන කාබොක්සිලික් අම්ලයයි නේද? මෙතන හැබැයි කාබොක්සිලික් අම්ලය නෙමෙයි උත්තරේ. මොකද ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ඉන්න තැනක කොහොමත් කාබොක්සිලික් අම්ලයක් ඉන්න විදියක් නැහැනේ. ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ඉන්න තැනක කොහොමත් උත්තරේ වශයෙන් කාබොක්සිලික් අම්ලයක් ඉන්න විදියක් නැහැ. මොකද කාබොක්සිලික් අම්ලේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් හැම ඔක්සිහරණය වෙනවනේ. ඒක නම් මේක වෙන්න බෑ උත්තරේ. ඒ ජල විච්ඡේදනය වුණා නම් තමයි හොම උත්තරේ එන්නේ. මෙතනින් බ්‍රේක් කරා ජලෙන් OH කාණ්ඩයක් මෙහාට COOH මෙහාට H එකක් CH3OH. පැහැදිලිද? අපි කලින් කරපු විදිහේ ජල විච්ඡේදනයෙන් පටන් ගත්තා නම් තමයි මේක උත්තරේ වෙන්නේ. දැන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය නැත්නම් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් H+ දාද්දි මේක නෙමෙයි උත්තරේ. මොකද එතනත් මේ වගේ බ්‍රේක් වීමක් නම් වෙනවා. මේ වගේ මේ එස්ටර් එක කැඩීමක් සිද්ධ වෙනවා. ඒක හරි. මේ දෙකට වෙන් වෙනවා. මේ පැත්ත CH3OH මේ පැත්තත් වෙන් වෙනවා. හැබැයි මේ කාබොක්සිලික් කාණ්ඩ නෙමෙයි තියෙන්නේ. මොකද හේතුව කාබොක්සිලික් කාණ්ඩයකට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාද්දි මොකද වෙන්නේ? ඒක ඔක්සිහරණය වෙනවනේ. කාබොක්සිලික් කාණ්ඩයක් ප්‍රාථමික ඇල්කොහොලයක් බවට ඔක්සිහරණය වෙනවා. එතකොට මෙහෙම ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දැම්ම නම් මේ එස්ටර් එකට මෙතන COOH කාණ්ඩෙත් මොකද වෙන්නේ? COOH වශයෙන් තියෙන්නේ නැහැ. ඒකත් CH2OH වෙනවා. කියන්නේ ඒකත් ඇල්කොහොලයක් බවට පත් වෙනවා. ඔන්න ඕක තමයි එතකොට උත්තරය. කියන්නේ ඇල්කොහොල අණුම දෙකක් තමයි ලැබෙන්නේ. මෙයත් ඇල්කොහොලයක් මෙයත් ඇල්කොහොලයක්. පටලව ගන්න එපා ටිකක් කරුණු කාරණා වැඩි ඇත්ත. එස්ටරේකින් පරිවර්තනයක් පටන් ගන්න ලේසි පහසුම විදිය තමයි මොකක්ද? මෙන්න මේ අර කලින් කරපු එක ඕන එකට පොදු ෆෝමැට් එකක්නේ. ඒක පොදු ෆෝමැට් එකක් එස්ටරේකින් පරිවර්තනයක් පටන් ගන්නවා නම් අපි පටන් ගන්නවා කියනවා මොකද්ද? ජල විච්ඡේදනයෙන්. දෙකට වෙන් කරගන්න එකෙන් එස්ටරය. දෙකට වෙන් කරගෙන ද්විත්ව බන්ධනයෝ කාබන්ට OH අනිත් උඩට H. කාබොක්සිලික් අම්ලය ඇල්කොහොල් එක කියලා අපි ලිව්වා. ජලීය අම්ලයක් දාලා රත් කරාම ජල විච්ඡේදනය වුණා. හරිම ලේසි. අපි පටන් ගන්නවා එස්ටර් එක ජල විච්ඡේදනයෙන්. හැබැයි කෙටි ප්‍රශ්න වලට එහෙම එස්ටර් වල තව ප්‍රතික්‍රියාවක් අපට අහනවා මේ පරිවර්තනයටත් එක්කින්ද මේක අපිට යොදා ගන්න තිබුණා මෙතනදිත්. මේ එස්ටර් එක ඔක්සිහරණය කරන්න පුළුවන්. ඒකත් ජල විච්ඡේදනයේ වගේ තමයි. නමුත් පොඩි වෙනසක් තියෙනවා. මෙතනින් කඩනවා ඒත් මෙතනින් බ්‍රේක් කරනවා. හැබැයි මෙයාට H මෙයාට OH නේ කලින් ජල විච්ඡේදනයේදී. මෙතන මෙයාට OH දැම්මොත් COOH. COOH මෙතන තියෙන විදියක් නැහැ. මොකද ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් හමුවේදී කාබොක්සිලික් අම්ල ඔක්සිහරණය වෙනවා CH2OH බවට. COOH COOH කාණ්ඩයක් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලයේ දාදී ඉතුරු වෙන විදියක් නැහැ. ඒක CH2OH බවට පත් වෙන්න ඕනේ. එහෙනම් මෙතන අන්තිම උත්තරේ විදිහට COOH කියලා හරියන්නේ නැහැ. ඒක CH2OH කියලා මෙයත් ඇල්කොහොලයක් තමයි ඵල වශයෙන් ලැබෙන්නේ. එහෙනම් ඇල්කොහොලම දෙන්නෙක් තමයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලයේ දාලා එස්ටර් එකක් ඔක්සිහරණය කරාම ලැබෙන්නේ. ඇල්කොහොලම දෙකක් තමයි ඵල වශයෙන් ලැබෙන්නේ. එතකොට ඒක කෙටි ප්‍රශ්න වල තමයි ගොඩක් ඕනේ. නමුත් මේ පරිවර්තනයටත් මේක යොදා ගන්න තිබ්බා. මේ එස්ටර් එක ඔක්සිහරණයෙන් පටන් අරගෙන අපිට මෙයා නම් ඕන වෙන්නේ නැහැ ඉතින් නේද? මෙයා ඕන වෙන්නේ නැහැ.
එයා වරහන් කරන්න නැත්නම් එයා ලියන්න නැතුව ඉන්න පුළුවන් අපට. මෙන්න මෙයාගෙන් ගිහිල්ලා CH2OH එක CH2Cl කරලා රිනාඩ් එක හදාගෙන එහෙම ගිහිල්ලා අපට උත්තරේ ගන්න තිබුණා. පැහැදිලිද? එහෙමත් ක්‍රමයකට මේ උත්තරේ ගන්න තිබුණා. ඒ කියන්නේ උත්තර කීපයක් මාකින් ස්කීම් එකෙත් ඔයා බලන්න. ඒකෙත් උත්තර කීපයක් දීලා ඇති. මොකද මේ පරිවර්තනයේ පිළිතුරු කීපයක් නිවැරදිව ගන්න පුළුවන් මේ දීපු ලිස්ට් එක ඇතුලේ අපට නිර්මාණශීලී විදියට පිළිතුරු කීපයක් ගලපන්න පුළුවන්. හරි එහෙනම් ඔන්න එස්ටර් එක ඔක්සිහරණයත් කියලා දුන්නා. දැන් යන් ඒමයිඩ් වලත් මේ වගේ කතන්දර ටිකකට පරිවර්තනයක් ඒමයිඩ් එකකින් පටන් අරන් දුන්නොත් මොකද කරන්නේ අපි? අර එස්ටර් ජල විච්ඡේදනය කරා වගේම ඔයාට පුළුවන් ඒමයිඩත් ජල විච්ඡේදනය කරන්න. එස්ටර් ජල විච්ඡේදනය කරානේ. එස්ටර් ජල විච්ඡේදනය කරපු විදියටම ඔයාට පුළුවන් ඒමයිඩත් ජල විච්ඡේදනය කරන්න. ඒ කියන්නේ පරිවර්තනයක් පටන් ගන්නවා ඒමයිඩ් එකකින්. පරිවර්තනයක් පටන් ගත්තොත් ඒමයිඩ් එකෙන් වගේ හිතනවා හා ඒමයිඩෙන් පටන් අරන් තියෙන්නේ. මොකක් හරි මේකට කරන්න ඕන විපර්යාසයක්. ජල විච්ඡේදනය කරන්න. හිතන්න මෙන්න මේ ඒමයිඩයෙන් අපිට පරිවර්තනය පටන් අරන් දෙනවා. දැන් පටලව ගන්න එපා. මේ ඒමයිඩ් එක හැදුවේ කොහමද? මේ ඒමයිඩ් එක හැදුවේ මේ ද්විත්ව බන්ධනයෝ කාබන්ට එන් තිබ්බොත් ඒමයිඩ් එකක්නේ. මේ ඒමයිඩ් එක හැදුවේ නම් CH3COCl එක CH3NH2 නේ. නැත්නම් CH3COBr එක CH3NH2. අම්ල හේලයිඩ් එකත් එක්ක ඇමීන NH2 කෙනා. මේ වගේ මේ හදපු ඒමයිඩ් එකකින් පටන් ගත්තොත්, ඒ කියන්නේ මේක හදන්න ඕනේ නැහැ කියන එකනේ. හදලා තියෙන්නේ. එහෙනම් මේක කඩන්න ජල විච්ඡේදනය කරන්න. ඒතර මේ ඒමයිඩත් පුළුවන් ජල විච්ඡේදනය කරන්න කොහොමද? ජලයත් කැඩෙනවා මෙතනදී. අර ඒමයිඩ් හැදුණු තැනින්ම ද්විත්ව බන්ධනයෝ කාබන්ටෙන් එතනින්ම හැදුණු තැනින්ම තමයි කැඩෙන්නේත්. ජලයත් කැඩෙනවා H වලට OH වලට. ඒකයි විච්ඡේදනයේ විකරණය කියලා කියන්නේ. ජලයෙන් OH කාණ්ඩයක් මේ ද්විත්ව බන්ධනයේ O කාබන්ට දාන්න එන්ට දාන්න H එකක්. පැහැදිලිද? ඒතර ඔන්න ඒමයිඩ් ජල විච්ඡේදනය. එතකොට මේ ද්විත්ව බන්ධනයේ O කාබන් සහ මේ නයිට්‍රජන් මැදින් බන්ධනය වෙන් කරන්න. පැහැදිලිද? මේ ද්විත්ව බන්ධනයේ කාබනුයි මේ නයිට්‍රජනුයි මැදින් මේ බන්ධනය කඩන්න, මේක බ්‍රේක් කරන්න. ජලයත් වෙන් කරනවා H වලට OH වලට. එතකොට ජලයෙන් OH කාණ්ඩයක් දානවා මේ ද්විත්ව බන්ධනයේ කාබන්ට, මේ H එකක් දානවා මේ N ට. ඒතර ආ දන්නවා මේක COOH වෙනවා, මේක NH2 වෙනවා. ජල විච්ඡේදනය කොහොම මතක තියාගන්න, නමින් මතක තියාගන්න ජලයේ විඝටනය වීම. ජලයේ විච්ඡේදනය වීම H වලට OH වලට. ඒවා තමයි මේ පරමාණු වලට අපි හයි කරන්නේ. එතකොට දැන් ඔහොම ලියා ගන්න නම් පුළුවන්. CH3COOH කාබොක්සිලික් අම්ලය, මෙතන NH2 ඇමීනය. දැන් ඔතනදිත් අපි ජලීය අම්ලයක් දාලා රත් කරෝතින්, උදාහරණයක් ජලීය HCl දාලා රත් කරෝතින් එස්ටර් ජල විච්ඡේදනයටත් අපි ගත්තේ අම්ල දාලා රත් කිරීමනේ. අම්ල හෝ භාෂ්ම දාලා රත් කිරීම. පොඩි ගැටලුවක් වෙනවනේ. මොකද්ද ගැටලුව? මාධ්‍ය ආම්ලිකයි. මාධ්‍ය ආම්ලිකයි, කාබොක්සිලික් අම්ලෙත් ආම්ලිකයි. ගැටලුවක් නැහැ. හැබැයි මෙන්න මෙතන මෙයා විපර්යාසයකට ලක් වෙනව නේද? මෙයා ඉතුරු වෙන්නේ නැහැ නේද? අන්තිම උත්තරේ මේ ඇමීනේ හරියන්නේ නැහැ. මොකද දන්නවද? ඇමීන කියන ඒවා භාෂ්මිකයි. දැන් ඔය ඇමෝනියා දන්නවනේ, NH3 ඇමෝනියා වායුව. ඒක භාෂ්මිකනේ. ඒ වගේ තමයි මේ සවුන්ඩ් එකමනේ තියෙන්නේ ඇමීන. මෙයා භාෂ්මිකයි. එතන මේ භාෂ්මික කෙනෙක්ට මේ මාධ්‍ය HCl ඉන්නවා. අම්ලයක් ඉන්නවා. දෙන්න ප්‍රතික්‍රියා කළා අපි කියනවා ලවණයක් හැදෙනවා කියලා. දැන් ඇමෝනියා වලට HCl දැම්මොත් මොකද වෙන්නේ? ඇමෝනියා භාෂ්මිකයි, HCl ආම්ලිකයි. ඇමෝනියා HCl ගේ H+ එකක් ඉල්ල ගත්තාම NH2+ ඇමෝනියම් අයන. ඇමෝනියම් ක්ලෝරයිඩ් තමයි ඒතර ඵලය. ඒක සරල ප්‍රතික්‍රියාවක් නේ. NH3 ධන HCl ලැබෙනවා මොකද්ද? NH4Cl. අන්න ඒ වගේ ලවණයක් මෙතනත් හැදෙනවා. එහෙනම් අපිට කෙටි ප්‍රශ්න පත්‍රයේ ඇහුවොත් එහෙනම් මෙන්න මේ ඒමයිඩේට ජලීය HCl යොදා රත් කරයි ලැබෙන ඵල මොනවාද කියලා, මේක හරි මේක වැරදි. අවසන් ඵලයේ මෙන්න මෙයා මේ රවුන්ඩ් කරපු කෙනා අවසන් ඵලයේ නෙමෙයි. මෙයා වැරදි එකේ හින්දා. ආයෙත් කියනනම් ඒ ටික කෙටි ප්‍රශ්න වලට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. පරිවර්තන වලදීත් ඕන වෙන්න පුළුවන්. දැන් මේකට ජලීය HCl දාලා ජල විච්ඡේදනය කරා. මම කියන්නේ නිකම්ම ජලය ගන්න බෑ කියලා. ජල විච්ඡේදනයේදී නිකම්ම ජලය ගන්න බෑ. HOH තමයි සම්බන්ධ වෙන්නේ. නමුත් නිකම්ම ජලය දාලා හරියන්නේ නැහැ. ජලීය අම්ලයක් හෝ භාෂ්මයක් දාලා තමයි මේ රත් කරන්න ඕන. එතකොට මෙතන ජලීය HCl දාලා රත් කරා කියන්නකෝ. මේ ද්විත්ව බන්ධනයේ O කාබන් සහ මේ N මැදින් කැඩෙනවනේ. ද්විත්ව බන්ධනයේ O කාබනුයි මේ නයිට්‍රජන් එකයි මැදින් මේ බන්ධනය කැඩෙනවා. කැඩලා මේ ද්විත්ව බන්ධනයේ O කාබන්ට OH දාන්න, මේ N ට H දාන්න. පැහැදිලිද? එතකොට ඵල දෙක අපිට ලියා ගන්න පුළුවන්. නමුත් දැන් මාධ්‍ය ආම්ලිකනේ. කාබොක්සිලික් අම්ලත් ආම්ලික නිසා අම්ල නම් මුකුත් ගැටලුවක් නැහැ. මාධ්‍යත් ආම්ලිකයි, කාබොක්සිලික් අම්ලෙත් ආම්ලිකයි, කිසිම ගැටලුවක් නැහැ. හැබැයි දැන් මේ ඇමීන කියන්නේ ඇමෝනියා වගේ. මේක භාෂ්මිකයි. මාධ්‍ය ආම්ලිකයි.
එහෙනම් මේ භස්මෙත් එක්ක මාධ්‍යයේ ඉන්න අම්ලේ දෙවනුව තවදුරටත් ප්‍රතික්‍රියා වෙලා තමයි අවසන් ඵලය ලැබෙන්නේ. එහෙනම් මෙතන අවසන් ඵලයේ කාබොක්සිලික් අම්ලේ හරි අනෙක් අවසන් ඵලය වන්නේ මේ ඇමීනේ නෙමෙයි වැරදි. ඒකයි මම ප්‍රශ්නාර්ථයක් දැම්මේ. අනෙක් අවසන් ඵලයේ වෙන්නේ මොකද්ද? අනෙක් අවසන් ඵලයේ වෙන්නේ මෙන්න මේ ඇමීනය ප්‍රතික්‍රියා කරනවා මෙන්න මේ අම්ලෙත් එක්ක. ප්‍රතික්‍රියා කරලා ලවණයක් බවට පත් වෙනවා. දැන් ඇමෝනියා වලට HCl දැම්මම මොකද වෙන්නේ? ඇමෝනියා HCl ගේ H+ එකක් ඇදලා ගත්තාම NH+1+ වෙන්නේ. කියන්නේ N වටේ බන්ධන 4ක් තියෙදි ලුයිස් විහ පාඩමේදී උගන්වනවානේ N වටේ බන්ධන 4ක් තියෙනකොට N ට +1 ලැබෙනවා කියලා. එතකොට මෙතනත් වෙන්නේ දැන් මේ N වටේ බන්ධන 3යි තියෙන්නේ H+ එකක් ගත්ත ගමන් 4ක් වෙනවා. එතකොට N ට +1 ලැබෙනවා. මේ NH2 කාණ්ඩේ තව H+ එකක් ඇදලා ගත්තාම NH3 එතකොට N වටේ බන්ධන 4යි N ට +1 ලැබෙනවා. එතනට ලඟ වෙනවා Cl-. හරි සරලයි මෙහෙම හිතන්නකෝ. NH3 ධන HCl නම් මොකද්ද? NHO + Cl- නේ. NH3 ධන HCl නම් NH3 ඇමෝනියක් HCl ප්‍රතික්‍රියා කරොත් ලැබෙන ඇමෝනියම් ක්ලෝරයිඩ් NHOCl. ඒ කියන්නේ NHO1 + Cl1-. එතකොට අන්න ඒ වගේ මෙතන මේ NH2 කාණ්ඩේ භාෂ්මිකයි මේ ඇමීන මෙයා H+ එකක් ඉල්ල ගන්නවා. මෙතනින් H+ එකක් ඉල්ල ගත්තාම N ට H3ක් එතකොට. එතකොට බන්ධනෙන් වටේ 4ක් නේ. H3ෙන් 3යි මේ H3ෙන් බන්ධන 3යි මේ බන්ධනේ 4යි. බන්ධන 4ක් තියෙන එන්ට ලුයිස් විහොල්දී උගන්වනනේ ප්ලස් ලැබෙනවා කියලා. එතකොට ඒ ප්ලස් නයිට්‍රජන් ගාවට මේ Cl- ළඟන මේක ලවණයක්. ඇමීනෙන් සෑදෙන ලවණය. ලවණ කියන්නේ මේ ආයනික සංයෝග ධන හරිනේ ආයනික තුල හදපු මේ ආයනික සංයෝග තමයි මේ ලවණ කියලා කියන්නේ. එතකොට අන්න මේ ඇමීනේ ලවණයක් බවට පත් වෙනවා. එහෙනම් මෙන්න මෙයා තමයි අවසන් උත්තරේ වෙන්නේ. එහෙනම් මෙතනදී මෙන්න අවසන් පිළිතුර ජලීය අම්ලයක් දාලා මෙන්න මේ ඒමයිඩේ ජල විච්ඡේදනය කරා නම් අවුලක් නෑ ජලයෙන් OH දාලා මේක බ්‍රේක් කරගත්තා. නමුත් මාධ්‍ය ආම්ලිකයි ලැබුණු එක ඵලයක් ඇමීනේ භාෂ්මිකයි. එහෙනම් එයා දෙවනුව තවදුරටත් මාධ්‍යයේ තියෙන අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා තමයි මෙන්න මේ ලවණය තමයි අවසන් ඵලයේ වශයෙන් දෙන්නේ. එහෙනම් අන්තිම උත්තරේ වෙන්නේ කවුද? ඵල දෙක. එකක් මෙන්න මේ ලවණය අනිත් එක මෙන්න මේ කාබොක්සිලික් අම්ලය. මේක ලියලා හරියන්නේ නෑ. අවසන් ඵල දෙක තමයි මෙන්න මේ කාබොක්සිලික් අම්ලය මේ ඇමීනේ ලවණය. ඊට පස්සේ බලමු මේ බැරි වෙලා හරි ජලීය භස්මයක් දාලා ජල විච්ඡේදනය කරා නම් මොකද වෙන්නේ? මෙතන ජලීය NaOH දැම්මනම් ජල විච්ඡේදනය කරද්දි මොකද හිතන්නේ? එතකොට ඒත් අර වගේම තමයි. නිකම්ම ජලය දාන්න බෑ. මම ඔයාලට කිව්වා ජල විච්ඡේදනයේදී ජලීය අම්ලයක් ගන්නත් පුළුවන් භස්මයක් ගන්නත් පුළුවන්. හිතන්න ජලීය NaOH ගත්තා කියලා. හිතන්න ජලීය NaOH දාලා ජල විච්ඡේදනය කරනවා කියලා. ජලීය භස්මයක් දාලා රත් කරනවා. එතකොටත් කලින් වගේම තමයි මේ ද්විත්ව බන්ධනීය කාබන්ට OH දාන්න පුළුවන්. ද්විත්ව බන්ධනීය කාබන්ට පුළුවන් ඔයාලට OH එක දාන්න. N ට පුළුවන් H එක දාන්න. ඒතර NH2 වෙනවා. පැහැදිලිද? හැබැයි මෙතන ජල විච්ඡේදනය කරන්න ගත්තේ භාෂ්මයක්. මාධ්‍ය භාෂ්මිකයි. ජල විච්ඡේදනය කරන්න ගත්තේ දැන් මොකද්ද? භාෂ්මයක්. ඒතකොට මාධ්‍ය භාෂ්මික වෙලා තියෙන්නේ. දැන් ඇමීනත් භාෂ්මිකනේ. මේ CH3NH2 මේ ඇමීනෙත් භාෂ්මිකයි. මාධ්‍යත් භාෂ්මිකයි. භස්ම ඉතින් මුකුත් වෙන්නේ නැහනේ. මාධ්‍යත් භාෂ්මිකයි NaOH මාධ්‍ය ඇමීනෙත් භාෂ්මිකයි. ඒ දෙන්න මුකුත් වෙන්නේ නැහැ. එහෙනම් විපර්යාසයක් නැහැ. එහෙනම් අන්තිම උත්තරේ CH3NH2 තමයි. ඉතින් එහාට මුකුත් වෙන්නේ නැහැ. හැබැයි කාබොක්සිලික් අම්ලේ මෙයා ආම්ලිකනේ. මාධ්‍ය භාෂ්මිකයි මෙයා ආම්ලිකයි. එහෙනම් මෙයා තවදුරටත් ප්‍රතික්‍රියා වෙනවා. අවසන් ඵලයේ ලැබෙන්නේ එහෙනම් මෙන්න මේ කාබොක්සිලික් අම්ලය තවදුරටත් ප්‍රතික්‍රියා වෙනවා කවුරුත් එක්කද මේ මාධ්‍යයේ තියෙන භස්මය NaOH එක්ක. එතකොට කාබොක්සිලික් අම්ලය H+ පිට කරලා මේ හයිඩ්‍රොක්සයිඩ් ජලය හදලා ඒක වැඩක් නැහැ කියලා දෙයක් නැහැ. H+ ගියාම O- එතනට සෝඩියම් ප්ලස් ලඟ වෙනවා. කාබොක්සිලික් ලවණ කියලා අපි කියන්නේ. කාබොක්සිලික් අම්ලේ ලවණය තමයි අන්තිම උත්තරේ වෙන්නේ. එමෙන්න මෙයා තමයි අන්තිම උත්තරේ. පැහැදිලිද? එහෙනම් අපිට බැරි වෙලා හරි ප්‍රශ්න ගැහුවොත් එimhe කෙටි ප්‍රශ්නක එහෙම ජලීය භස්මයක් දාලා මේ ඒමයිඩයක් ජල විච්ඡේදනය කරා නම් ජලීය භස්මයක් යොදලා ජල විච්ඡේදනයක් කරා නම් මෙන්න මේ වගේ ඒමයිඩයක් මොකක්ද ලැබෙන ඵලය කියලා අපෙන් ඇහුවොත් අපි මොකක්ද දෙන උත්තරය? අපි කියන්න ඕනේ මේම ද්විත්ව බන්ධනීය කාබන්ට OH එකයි මේ NH එකයි එහෙම දාලා ලියාගෙන අන්තිම උත්තරේ වෙනකොට මාධ්‍ය භාෂ්මක හින්දා මේ ලැබුණු කාබොක්සිලික් අම්ලේ තවදුරටත් මේ භස්මයත් එක්ක ප්‍රතික්‍රියා වෙලා ලවණයක් තමයි අන්තිම උත්තරේ. එහෙනම් අන්තිම උත්තරේ වෙන්නේ ඇමීනේ මුකුත් වෙන්නේ නැහැ. CH3NH2 ඇමීනේ මුකුත් වෙන්නේ නැහැ. මෙන්න මේ කාබොක්සිලික් ලවණය තමයි එතකොට ලැබෙන අනිත් ඵලය අන්තිම උත්තරේ වෙන්නේ. ඒතර ඔය විදිහට ඒමඩ ජල විච්ඡේදනෙත් මතක තියාගන්න ස්ටර් ජල විච්ඡේදනයේ වගේම තමයි. දැන් ඊළඟට මේ ඒමයිඩත් ඔක්සිහරණය කරන්නත් පුළුවන්. හැබැයි ඒමයිඩ වලත් ඔක්සිහරණයක් තියෙනවා. ඒක හැබැයි අර ඔක්කොටම වඩා වෙනස්. කාබන්ගේ ඔක්සිකරණාංක අඩුවීමක් වෙනවා. කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිද්ධ වෙනවා එතනදිත්. ඔක්සිහරණ ක්‍රියාවලියක්. හැබැයි අර එස්ටර් ඔක්සිහරණය වගේ නෙමෙයි. ඒක වෙනම මතක තියාගන්න වෙන්නේ ඒක නිසා.
ඒක වෙනම මතක තියාගන්න වෙන්නේ ඔයාලට. එතනදි වෙන්නේ මෙන්න මේ වගේ amide එකට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ඔක්සිහරණය කරන්න පුළුවන්. හැබැයි එතනදි මේ amide එක බ්‍රේක් වීමක් කියන්නේ විඝටනය වීමක් කැඩීමක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ එස්ටර් ඔක්සිහරණය කරද්දිත් එස්ටරේ දෙකට වෙන් වුණානේ. හැබැයි amide ඔක්සිහරණය කරද්දී මේ amide දෙකට වෙන්වීමක් මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ ඔක්සිහරණයක් කරන්න පුළුවන්. ඇත්තටම එස්ටර් amide අපිට එක වගේම තමයි උගන්වගෙන යන්නේ. නමුත් අර එස්ටර් ජල විච්ඡේදනය කරා ඒ විදිහමයි amide ජල විච්ඡේදනයේ කිසි වෙනසක් නැහැ. හැබැයි ඔක්සිහරණයේදී එස්ටර් එක ඔක්සිහරණයේදී එක බ්‍රේක් වුණා නේ, දෙකට වෙන් වුණා නේද? ඇල්කොහොලම දෙකක් බවට පත් වුණා. ඇල්කොහොල අණු දෙකක් තමයි පළ වශයෙන් ලැබුණේ. හැබැයි amide ඔක්සිහරණය කරද්දී මේක දෙකට වෙන් වෙන්නේ නැහැ මෙතනින්. මේ කාබන් හැබැයි ඉලෙක්ට්‍රෝන ලබාගෙන මෙයාගේ ඔක්සිකරණාංකය අඩු වෙනවා. ඔක්සිහරණයක් එතකොට එතෙන්දි වෙන්නේ මෙන්න මේ ඔක්සිජන් විතරක් මකන්න, ඔක්සිජන් විතරක් මකලා අනිත් ඔක්කොම ටික බලාගෙන ඒ විදිහටම ලියන්න. මෙතනදි වෙන්නේ අර මේව තමයි ටිකක් අමාරු මතක හිටින්නේ නැත්තේ. ඉතින් ඒක නිතර බලන්න මේ පොඩක් ලියලා පුරුදු වෙන්න වෙයි ඒ ටික නිතරම. මොකද අර ගන්න කියලා අමුතු ෂෝට් කට් එකකුත් නැහැ. දැන් ඔයා හිතයි ඕනම් මේක OH කාණ්ඩයක් වෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය ඔක්සිහරණ වලින් වෙනස්. දැන් කාබොක්සිලික් අම්ලයක් ඔක්සිහරණය කරලා ප්‍රාථමික ඇල්කොහොලයක් CH2OH කෙනෙන් ලැබෙන ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලින් ද්විතීයික ඇල්කොහොලෙන් කීටෝන කෙනෙන් ලැබෙන ද්විතීයික ඇල්කොහොලයක්නේ. ඒතර ඒ වගේ අර OH කාණ්ඩ වෙන්නේ නැහැ. ඔයාලට හිතෙන්න නම් එහෙම තමයි. ඔයාලට හිතෙන්න නම් මේ ද්විත්ව බන්ධනයේ කාණ්ඩය OH වෙනවා ඇති කියලා නේ. ඒක හරි. නමුත් ඉතින් අපි හිතුවට ඒ තර්කයෙන් විතරක් එහෙම ගන්න බෑ. එහෙම ඵලයක් නෙමෙයි ලැබෙන්නේ. අපි හිතන්නේ නැති ඵලයක් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ මේක OH වෙලා H එකක් දාලා ඒක ඒ තර්කේ හරියන්නේ නැහැ. එතනදිත් ඔක්සිකරණාංකය අඩු වෙනවා තමයි මේක OH වුණා. නමුත් ඒක නෙමෙයි ඵලය. මොකද වෙන්නේ මේ O සම්පූර්ණයෙන්ම ගලවලා දාලා H දෙකක් පිරෙනවා. කියන්නේ CH2 බවට මේකපත් වෙනවා. කියන ඔක්සිජන් ගැලවිලාම යනවා. OH නේ සාමාන්‍යයෙන් ඔක්සිහරණ වලදී ගොඩක් උනේ කීටෝන් නම් ද්විතීයික ඇල්කොහොලයක්. කියන OH උත්තරයක්නේ. ඇල්ඩිහයිඩයක් නම් කාබොක්සිලික් ආම්ලයක් නම් ඔක්සිහරණයෙන් ප්‍රාථමික ඇල්කොහොලයක්. ඒත් OH කෙනෙක්නේ. ඔක්සිජන් සම්පූර්ණයෙන්ම ගැලවුන්නේ නැහනේ. අර ද්විත්ව බන්ධනයෝ කැලි OH වුණා මිසක් O සම්පූර්ණයෙන් ගැලවිලාම ගියේ නැහැ. මෙතන O සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. මේ ඔක්සිජන් සම්පූර්ණයෙන්ම මකන්න අනිත් ඒවා එහෙමම ලියන්න. මේ ඔක්සිජන් එක මකලා H දෙකක් දාන්න බන්ධන හතර පිරෙන්න. ඒතර එතනදී අතර මේ කාබන්ගේ ඔක්සිකරණාංක ගැන මම දැන් එතන කියලා දෙන්නේ නැහැ. නිකන් මතක් කරන්නම්. මේ කාබන්ගේ ඔක්සිකරණාංකයේ අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට ඔක්සිහරණයක් කිව්වේ ඒකයි. මේකට NaBH4 හරියන්නේ. අපි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් තමයි ගන්නෙ. ඔන්න amide ඔක්සිහරණය. අපි මේ ඔක්සිහරණ කතන්දර ඉවරම කරමු. තව එකම එක ඔක්සිහරණයක් අපේ සිලබස් එකේ තියෙනවා. ඒ තමයි ක්ලෙමෙන්සන් ඔක්සිහරණය කියලා. හැබැයි ඒක amide වලට නෙමෙයි. ඒක අපි වෙනත් ප්‍රතික්‍රියාවක්. දැන් ඔන්න amide ඔක්සිහරණය නම් ඉවරයි. ඊළඟට අපිට අන්තිමටම ඔය ඔක්සිකරණ ඔක්සිහරණ සිද්ධිවල දැන් ගොඩාක් හරිය කියලා ඉවරයි. ක්ලෙමෙන්සන් ඔක්සිහරණය කියලා එකක් තියෙනවා. මේක අපිට බෙන්සීන් පරිවර්තන වලදීත් ඕන වෙනවා. ක්ලෙමෙන්සන් ඔක්සිහරණය කියලා එකක්. පැහැදිලිද? එතකොට ක්ලෙමෙන්සන් නම විතරයි අමාරු. නම විතරයි අමාරු, ප්‍රතික්‍රියාවේ අමාරුවක් නෑ. ක්ලෙමෙන්සන් ඔක්සිහරණයේදී ගන්නේ මතක තියාගන්න මේ රතු පාටින් ලියලා තියාගන්න මේක වළංගු වෙන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන වලට විතරයි. සමහර ළමයි මේ ක්ලෙමෙන්සන් ඔක්සිහරණය ගන්නවා කාබොක්සිලික් අම්ල වලට. ඉතින් වැරදි. එස්ටර් වලට ගන්නවා සමහරු, amide වලට ගන්නවා වැරදි. ඒවට බෑ. ක්ලෙමෙන්සන් ඔක්සිහරණය කියන මම මේ සිද්ධිය වළංගු වෙන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන වලටම විතරයි. එක්ක කීටෝනයක්, ඒ කියන්නේ ද්විත්ව බන්ධනයෝ කාබන් දෙපැත්තෙම කාබන් නැත්තම් ද්විත්ව බන්ධනයෝ කාබන් එක පැත්තේ කාබන් අනිත් පැත්තේ ඇල්ඩිහයිඩ් කීටෝන වලට විතරයි මේ ක්ලෙමෙන්සන් ඔක්සිහරණය කියන සිද්ධිය වළංගු වන්නේ. ඒකෙදි ප්‍රතිකාරකේ නම් කිසි සම්බන්ධයක් නැහැ. කියන්නේ තර්කයක් එක මතක තියාගන්න බෑ. කටපාඩමක් දාගන්න එනවා. දාන්නේ සිංක් එක්ක රසදිය. ඕනනම් සිංක් ඇලයිරක් ගහලා එජ්ජිරිය යන්නත් පුළුවන්. කමාවක් දාලා එජ්ජිරිය යන්නත් පුළුවන්. නැත්තම් සිංක් වරහන් ඇතුලේ එජ්ජිරිය යන්නත් පුළුවන්. ඒ කියන්නේ ද්‍රවයක් නේ රසදිය කියන්නේ. එජ්ජි කියන්නේ ද්‍රවයක්. ඒ ද්‍රවය තුල සිංක් ලෝහය දිය කරලා මිශ්‍රණයක් හදා ගන්නවා. සිංක් රසදිය මිශ්‍රණය. සිංක් සංරසය කියලාත් ඔකට කියනවා නම් සිංක් සංරසය නැත්තම් සිංක් රසදිය මිශ්‍රණය. කියනවා නම් කමාවක් දාලා ලියන්න පුළුවන්. ඉරක් ගහලා ඉවත් එහෙම ගැටලුවක් නැහැ. සිංක් සහ එජ්ජි මිශ්‍රණය. ඒකත් එක්ක සාන්ද්‍ර HCl. සිංක් එජ්ජි මිශ්‍රණය සමග සාන්ද්‍ර HCl තමයි දාන්නේ. අර සම්බන්ධයක් නැහැ. ඉතින් සිංක් වලින් අසම්බන්ධයක්වත් එජ්ජි වලින් HCl ගෙම කිසිම සම්බන්ධයක් නැහැ. කටපාඩමක් කරන්න වෙන්නේ. මොකද මම කියවනේ ඕගනික් වලදී අපට ප්‍රතික්‍රියා තුලිත කරන්න නම් ඒව නැහැ. අපිට තියෙන්නේ අදාළ සංයෝගයට යමක් දාද්දි මොකද්ද උත්තරය? ඒ ලැබෙන උත්තර ටික පොඩ්ඩක් මතක තියාගන්න. ඒක ඇතුලේ නිර්මාණශීලී වෙන්න ඕන. ඊට පස්සේ අර පරිවර්තන වලදී හිතන්න ඕනේ. ගානට තර්කානුකූලව මේක ගලප ගන්න එක. එතකොට
මෙතන කිසිම සම්බන්ධයක් නැහැ සිංක්ට මොකද වෙන්නේ එච්චිලි අපින් අහන්නෙත් නැහැ කවුරුවක්වත් ඒකත් එක්ක මෙතන සම්බන්ධයක් හදලා තර්කයක් දාන්නත් බෑ ඉතින් පාඩම් කරන්නම වෙනවා මේ ඔක්සිජන් එක මකනවා අර ඒමයිඩ් ඔක්සිහරණය කරේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් වලින් ඒමයිඩ් ඔක්සිහරණය වගේ තමයි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් ගේ මෙතනත් මේ ඇල්ඩිහයිඩ් කීටෝන් ක්ලෙමෙන්සන් ඔක්සිහරණය කියන එක ඔයාලට පුළුවන් මේ ද්විත්ව බන්ධනය ඕ සම්පූර්ණයෙන්ම මකලා දෙපැත්තේ හැමම ලියන්න මෙතනදිත් මේ කාබන්ගේ ඔක්සිකරණ අවස්ථාව ඔක්සිකරණ අංකය අඩු වෙනවා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිද්ධ වෙන එකයි ඔක්සිහරණයක් කියන්නේ මේ කාබන්ගේ ඔක්සිකරණ අංකය අඩු වෙනවා ඔක්සිජන් සම්පූර්ණයෙන්ම මකලා H2ක් දාන්න අර ඒමයිඩ් ඔක්සිහරණයේදී වගේ ඔන්න ක්ලෙමෙන්සන් ඔක්සිහරණය හැබැයි හොඳට මතක තියාගන්න මේක වළංගු වෙන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන අන්න ඒවට පමණයි